එහෙනම් බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම උන්වහන්සේ අපූර්ව දේශනාවක් කරනවා. මොකද්ද මේ දේශනාව තියෙන සම්බෝධ සූත්‍රයේ සංයුක්ත නිකායේ. මෙතනින් යාට නම් ඔබ හොඳට මේ ටික අහගෙන දැනගත් දේ මානසිකාරය කරන්න මේ මොහොත තුලම මේ අවබෝධයටපත් වෙන්න. පළවෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සම්බෝධ සූත්‍රයේ සංයුක්ත නිකාය මෙන්න මෙහෙම කාරණාවක්. දැන් මම මේක කියන්නත් කලින් ආයෙත් කියනවා මම මේ ඔබට උත්සාහ කරන චතුරාර්ය සත්‍ය දේශනයක් කරන්න hina වෙන්න එකක් නෙවෙයි. මේ ලෝකේ මිනිස්සුયો කල්ප ගාණක් තිස්සේ බලන් හිටපු දේශනය අහන්න. එතකොට ඒ දේශනය ඔබට ප්‍රායෝගිකව අවබෝධ කරන්න පුළුවන් විදිහට මම අර ඒ කතා කරන දුක්ඛාරය සත්‍ය සමුදයාරය සත්‍ය කියන ඒ වචන ටික හරහා යන ක්‍රමයකට නැතුව වෙනත් ක්‍රමයකට ප්‍රායෝගිකව දැනගැනීම මේක දුක්ඛාරය සත්‍යයට හේතුව ප්‍රහාණය කරන්න පුළුවන් පහසු ක්‍රමයකට මේක කියලා දෙනවා. දැන් මෙතෙන්දිත් මම ඒක කියන්න කලින් මම ආයෙ කියන්න ඕනේ මේ බුද්ධ ශාසනය අපි කතා කරන විදිහට පින්නතුනේ දුක නැති කරන්න පුළුවන්ද? දුක කියන එක නැති කරන්න පුළුවන්ද බැයිද? දුක නැති කරන්න පුළුවන්ද? මේ බුද්ධ ශාසනයේ දුක කියන්නේ නැති කරන්න පුළුවන් එකක් කියලා නෙමෙයි දුක නැති කරන්න බෑ. එතකොට ඔන්න ඊළඟට එන ප්‍රශ්නේ දුක නැති කරන්න බැයි නම් අපි මොකටද දුක් විඳගෙන බණ අහන්නේ? ඇත්තටම දුක කියන එක නැති කරන්න බෑ. අපි අතින් මේක මීට කලිනුත් කියුණා. මේ දුකත් එක්ක හැපි දුක වෙනස් කරන්න හැදුවට, දුක විනාශ කරන්න හැදුවට, දුක නැති කරන්න හැදුවට ඒක කරන්න බෑ. ඇයි දුක නැති තැනක දුක තියෙන තැනක නෙවෙයි දුක නැති තැනක දුකත් එක්ක හැපි වෙනස් කරන්න හදනකොට දුක වෙනස් කරන්න බෑ කියලාත් අපි එතන කිව්වා. මෙතන බුදුරජාණන් වහන්සේ කියන්නේ කවදාවත් දුකයි කියලා ගත්ත දේවල් එක්ක කොච්චර හැප්පුණත් ඒවා වෙනස් කරන්න හැදුවත් ඒ හැප්පෙන කෙනා කවුරු හරි මොනවා හරි දෙයක් එක්ක කවුරු හරි හැප්පුණොත් මොකක්ද ඒකෙන් වෙන්නේ? මොනවා හරි දෙයක් එක්ක කවුරු හරි හැප්පුණොත් මොකක්ද ඒකෙන් වෙන්නේ? හැප්පෙන කෙනා දුකටපත් වෙනවා. හැප්පෙන කෙනා වෙහෙසටපත් වෙනවා. හැප්පෙන කෙනා විඩාවටපත් වෙනවා. හැප්පිලා එක්ක මැරලා නැත්නම් කලන්තේ දාලා දැන් වැටේ. යෝක නෙවෙයි. එහෙනම් මම ආයෙත් කියනවා මේ බුද්ධ ශාසනයේ දුක නැති කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ දුක නැති කරන්න උගන්වන්නේ නැහැ. උන්වහන්සේ උගන්වන්නේ දුක නැති කරන්න නෙමෙයි. දුකේ හේතුව නැති කරන්න. එදික කියනකම් කුළු දෙනකොට ප්‍රශ්නයක් තිබුණා. බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ දුක නැති කරන්න නෙමෙයි දුක හටගන්න හේතුව නැති කරන්න. හේතුවක් නැති වුණු තැනක ඵලයක් සකස් වෙන්නේ නැහැ. අන්න ඒ විදිහට ඵලයක් සකස් නොවන ආකාරයෙන් දුකක් නැති. එතන දුක කෙලින්ම දුක නැති කරාද එතන වෙන්නේ නැහැ. කෙලින්ම දුක නැති කරන්න උත්සාහ ගන්නෑ. නැති කරන්න ගන්න උත්සාහය මොකද්ද? සමුදයයි නැති කරන්නේ. සමුදය නැති කිරීම තුල ඵලය නැති වෙනවා. හේතුව නැති කිරීම තුල ඵලය නැති වෙනවා. හරිම තර්කානුකූලයි. හරිම ප්‍රායෝගිකයිනේ. ඒ නිසා බුද්ධ ශාසනයේ අදාළ බර යොදන්නේ ඵලය එක්ක හැප්පි නෙමෙයි ඵලයත් එක්ක හැප්පෙන එක වහාම නතර කරන්න කියනවා. බුද්ධ ශාසනයේ දුකට මොකද්ද මේ දුක පිළිබඳව ත්‍රිපරිවට්ටම් කියලා එකක් අහලා තියෙනවානේ. සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, පෘථග්ඥාන කියලා. එතකොට මේ චතුරාර්ය සත්‍ය හතරක් තියෙනවා. සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, පෘථග්ඥාන විදියට තුන්වරක් අතර 12යි. ත්‍රිපරිවට්ටම් ද්වාදසාකාරම් කියලා කිය අපි ඉච්චර ඒවා දැන් මෙතන කතා කරන්නේ නැහැ. එතකොට මේ ත්‍රිපරිවට්ටයේ තියෙන වැදගත්ම එක සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන. කෘත්‍ය ඥාන කියන්නේ එකක් සම්බන්ධයෙන් කළ යුතු දේ. අපිට මෙතෙන් ඕනේ කළ යුතු දේනේ. දැන් සත්‍ය ඥාන කියලා කියන්නේ දුක්ඛ කියන්නේ ආර්ය සත්‍යයක් කියලා දැනගන්න එකට.
ඊළඟ දෙවෙනි එක පිළිබඳ දුක්ඛ සමුදය කියන්නේ ආර්ය සත්‍යයක් කියලා දැනගන්න එකට. ඒකට තමයි සත්‍ය ඥාන කියන්නේ. කෘත්‍ය ඥානය කියලා කියන්නේ දුක්ඛ කියන්නේ දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳව කළ යුතු දේ. කෘත්‍ය ඥානය කියලා කියන්නේ. පෘථග්ඥානය කියලා කියන්නේ කළ යුතු දේ කළා කියලා දැනගන්න ස්වභාවයට. එතකොට කළ යුතු දේ කළා කියලා දැනගන්න ස්වභාවයට ඒ කියන්නේ දැන් අන්න එතනින් තේරෙනව නේද? පෘථග්ඥානිය ඇති වුණාට පස්සේ Taman සෝතාපන්නේ Tamanට වෙන්න ඕනේ දේ වෙලා දැන් මේ සමහරවිට ප්‍රශ්න තියෙනවානේ. මං අවබෝධ කළාද නැද්ද අරක මේක. මේ ත්‍රිපරිවර්තිත ද්වාදසාකාරකම මේක තේරුණාම මුලින්ම සත්‍ය ඥානය තියෙනවා. මොකද්ද? දුක්ඛාර සත්‍ය දුක්ඛ කියන්නේ ආර්ය සත්‍යයක්. ඊළඟ කෘත්‍ය ඥානය කියලා කියන්නේ මොකද්ද? ඒ දුක්ඛාර සත්‍ය පිළිබඳව කල යුතු දෙයක් තියෙනවා. ඒක අපි මම පස්සේ කියනවා. ඊළඟ කෘතඥානය කියලා කියන්නේ ඒ කල යුතු දේ කළා කියලා දැනගන්නවා. දැන් එයා Taman කල යුතු දේ කළා කියලා දැනගත්ත පස්සේ ප්‍රශ්න තියෙනවද? ස්වාමීන් වහන්සේ මම දැන් සෝවාන්ද? එහෙම නෑ. එයා දැන් දන්නවා කල යුතු දේ කළා කියලා දැනගන්නවා. හොඳයි. මට මෙතන වැදගත්ම දේ මොකද්ද? කෘත්‍ය ඥානය. කල යුතු දේ. දැන් ඔබත් අහන්නේ ස්වාමීන් වහන්සේ අපි මේක කොහොමද කරන්නේ? මොකද්ද මේ දුක සම්බන්ධයෙන් මේ කරන්න තියෙන දේ? ඔබට තියෙන ප්‍රශ්නේ මටත් යම් දවසක තිබුණා. ඒ නිසා තමයි ඒ ක්‍රමයටම ඔබට මේක කළ යුතු දේ මෙහෙමයි කරන්න පුළුවන් කියලා මේ පැහැදිලි. දැන් ඒක අපි හොයාගන්න ඕන බුදුහාඳුරෝ එක කියලා දීලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක්ඛ ආර්ය සත්‍ය මොකක් කරන්න කියලාද? පිරිසිඳ දකින්න කියලා. එතන කියන්නේ නැති කරන්න කියලාද? දුක නැති කරන්න කියලා නෙමෙයි. මොකද්ද කියන්නේ? පිරිසිඳ දකින්න කියලා පරිඤ්ඤයයන්. දැන් කවදාවත් අදින් පස්සේ දුක නැති කරන්න උත්සාහ කරන්නේ නෑ. ඇයි කරන්න බැරි හින්දා. වැඩකට නැති දේවල් කරලා වැඩක් නෑනේ. හරිම සරලයි. දැන් අපි මේ කියන දේමයි. අපි කියන්නේ මේක දැන් මේ දැනගන්න ඕනේ නේද? එතට පිරිසිඳ දැනගන්න. බුදුහාඳුරෝ කියපු දේ ටික කළාම ඇති. අපි දැන් වෙලා තියෙන්නේ උන්වහන්සේ කියපු දෙයට වැඩියෙන් කරන්න යන නිකන් අර මහදන මුත්තු වෙන්න යනවා. උන්වහන්සේ කියනවා මෙච්චර කළාම ඇති කියලා. උන්වහන්සේ එච්චර කළාම ඇති කියද්දි අපි තව මොනවද ඔය වැඩියක් කරන්න යනවා. මොකද්ද බුදුරජාණන් වහන්සේ කියන්නේ දුක පරිඤ්ඤයයන් මේ මංගල ධම්සක් පැවතුම් සූත්‍රය ටික තියෙනවා. දුක පිරිසිඳ දැනගත යුතුයි. දුක්ඛාර සත්‍ය. ඊළඟට දුක්ඛ සමුදය ආර්ය සත්‍ය පිළිබඳ කෘත්‍ය ඥානය මොකද්ද? ඒක සමුදය ආර්ය සත්‍ය මොකද්ද? ඔයාලා දන්න මොකද්ද සමුදයට කරන්න ඕනේ? ඈ? පහතබ්බං ප්‍රහාණය කළ යුතුයි. ඒක සමුදය ප්‍රහාණය කළොත් නේ දුක නැති වෙන අපි කිව්වනේ. නේද? දුක හට ගන්නවා මොකෙන්ද? තණ්හාවෙන්. තණ්හාව ඉතිරි නැතිව ශේෂ නැතුව ඉතුරු අපි කතා කරලා තියෙනවා. එහෙනම් මොකද සමුදය දුකේ සමුදය ට මොකද කරන්න තියෙන්නේ? දැන් මම මේ කරන විදිය කියලා දෙනවා. දැන් මේ කරන්න තියෙන එක මේ කියන්නේ. සමුදයට මොකද කියන්න තියෙන්නේ? පහතබ්බං ප්‍රහාණය කළ යුතුයි. බය වෙන්න එපා. තාම මේ ප්‍රහාණය කළ යුතුයි හරි මන් දැන් යන්නම් කියලා එහෙම එකක් නෙමෙයි. කරන්න තියෙන දේ කියලා දීලා ඊළඟට කරන විදිය කියලා දෙනවා. එහෙනම් දුක්ඛ සමුදය ප්‍රහාණය කළ යුතුයි. දුක්ඛ නිරෝධය සාක්ෂාත් කළ යුතුයි. සමුදය ප්‍රහාණය වෙච්ච ගමන් නිරෝධය සාක්ෂාත් වෙනවා. ඉතින් කියන දෙයක් නෑ. ඒක සාක්ෂාත් කළ යුතුයි. අපි සාක්ෂාත් කළා කියන වචනේ තේරෙනව නේද? ඒක නිකන් එහෙම වචන වලින් කියවෙන අතරට ඔබට තේරෙනව නෙමෙයි මොකද්ද කියන්නේ කියලා. ඊළඟට දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව භාවේ තබ්බං වැඩිය යුතුයි. ඒක වැඩිය යුතු එකක්. හරි. දැන් අපි බලමු ওই ටික කරන්නේ කොහොමද කියලා. ඒ ටික කරන්නේ කොහොමද කියලා බලන්න කලින් මට පුංචි කාරණාවක් තියෙනවා. බුදුහාමුදුරුවෝ කියපු ටිකක් කියලා එතෙන්ට යන්න. මම අර ඉස්සෙල්ලා කියන්න දුවේ ඒක සම්බෝධ සූත්‍රයේ සංයුක්ත නිකායේ බුදුරජාණන් හරිය ලස්සන කතාවක් තියෙන එක පුදුම දෙයක් දැනෙන්නේ. උන්වහන්සේ කියනවා පින්වත් මහණෙනි සම්බෝධියට පෙර සම්බුදු නොවූ මම. දැන් මේ කියන්නේ කවුරු ගැනද? බෝධිසත්වයෝ ගැන. ඒ ටික දැනෙනකොට මහා පුදුම දෙයක්. පින්වත් මහණෙනි
සම්බෝධියට පෙර සම්බුදු නොවූ මට මෙබඳු සිතක් ඇතිවිය. දැන් මේ බෝධිසත්වයන්ට මේ වගේ හිතක් ඇති වෙලා තියෙනවා. ඒ තමයි ඇසෙහි ආස්වාදය කවරේද, ආදීනවය කවරේද, නිස්සරණය කවරේද. කනේ ආස්වාදය කවරේද, ආදීනවය කවරේද, නිස්සරණය කවරේද. අනිත් ටිකටත් එහෙම කියන්න ඕනේ. ඇසේ, කනේ, නාසයේ, දිවේ, කයේ මොකද්ද කවරේද කියලා උන්වහන්සේට ඇති වෙලා තියෙන ගැටලුව. ආස්වාදයේ කවරේද, ආදීනවය කවරේද, නිස්සරණය කවරේද. මේක ඇති වෙලා තියෙන කාටද? සම්බෝධියට පෙර බෝසත් වූ මට. කියන්නේ සම්බෝධියට පෙර ඇතිවිච්ච එකක් ඔය කියන්නේ. ඊට පස්සේ ඔන්න දැන් සම්බෝධියට පෙර මෙතෙන්ට යොමු වෙන්න මේ ප්‍රවාහයට යොමු වෙන්න උන්වහන්සේට හේතුනේ ඒකම තමයි. සම්බෝධියට පෙර මේ හිසිතුවිල්ල ඇතිවීමෙන් තමයි උන්වහන්සේ මේ නිවෙන ප්‍රවාහයට තල්ලුනේ. ඔන්න බලන්න ඊට පස්සේ සම්බෝධියටපත් උනේ කොහොමද කියලා. දැන් අර සම්බෝධියට පෙර කතාව නේද කියන්නේ. සම්බෝධියටපත් වෙච්ච විදියක් කියනවා අස්සාද පරිවේෂණ සූත්‍රයේ. දැන් ඔන්න සම්බෝධියටපත් වීම උදෙසා දැන් ඔයාලා ඔය කරන්න ඉල්ලන එකද බුදුහාඳුර සම්බෝධියටපත් වෙන්න කරලා තියෙන කියලා ඔන්න බලන්න අස්සාද පරිවේෂණ සූත්‍රයේ සංයුත්ත නිකායේ. මහණෙනි මම ඇසේ ආස්වාදයේ සෙවි එය අවබෝධ කළෙමි. ඇසේ ආදීනවය සෙවීමි එය අවබෝධ කළෙමි. ඇසේ නිස්සරණය සෙවීමි එය අවබෝධ කළෙමි. කනේ ආස්වාදයේ සෙවීමි එය අවබෝධ කළෙමි. කනේ ආදීනවය සෙවීමි එය අවබෝධ කළෙමි. කනේ නිස්සරණය සෙවීමි එය අවබෝධ කළෙමි. ඊටු ටිකක් කියන්න ඕනේ නෑ නේද? නාසයේ, දිවේ, කයේ ආස්වාදයේ හෙව්වා, ආදීනවය හෙව්වා, නිස්සරණය හෙව්වා. ඒ ආස්වාදයේ, ආදීනේ, නිස්සරණය අවබෝධ කළා. අන්න ඒකට කියනවා මගේ අස්සාද පරිවේෂණය සිද්ධ වුණා, මං අවබෝධ කළා කියන්නේ බුද්ධත්වයට පත් වුණා කියලා. එතකොට බුද්ධත්වයට පත් වෙලා තියන්නේ මොකෙන්ද? ඇසේ, කනේ, නාසයේ, දිවේ, කයේ ආස්වාදය, ආදීනවේ නිස්සරණය හෙව්වා. ඒක අවබෝධ කළා. ඊට පස්සේ දැන් හොඳම දේ දැන් බුද්ධත්වයට පත් වෙලා ඉවරලා උන්වහන්සේ මේම දේශනාවක් කරනවා. යම්තාක් මම මේ පංච උපාදානස්කන්ධේ ආස්වාදය, ආදීනවය, නිස්සරණය ප්‍රතිවේද නොකලේද. යන්තාක් මම මේ පංච උපාදානස්කන්ධේ ආස්වාදය, ආදීනවය, නිස්සරණය ප්‍රතිවේද නොකලේද ඒතාක් දෙවියන් මරුන් බමුන් සහිත මේ ලෝකේ සම්මා සම්බෝධිය ප්‍රතිවේද නොකලෙමි. පටිසම්භිදාව කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ කියන්නේ මොකද්ද කියන්නේ? යම්තාක් මම මේ පංච උපාදානස්කන්ධේ මොකද්ද? ආස්වාදය, ආදීනවය, නිස්සරණය ප්‍රතිවේද නොකලේද ඒතාක් මේ දෙවියන් මරුන් බමුන් සහිත ලෝකයේ සම්මා සම්බෝධිය ප්‍රතිවේද නොකලෙමි. දැන් වලට ප්‍රශ්නයක් තියෙනව නේද? මොකද්ද? කාටවත් ප්‍රශ්නයක් ඇති වුනේ නැද්ද මම ඔය ටික කිව්වට පස්සේ? නැද්ද? මාත්ම ප්‍රශ්නයක් නැද්ද? කාටවත් නැද්ද? කොහොමනම් යාලා හරියන්නේ වලට දැන් ප්‍රශ්නයක් ඇති වෙන්න ඕනේ. මොකද දරුවෝ? නෑ සම්බෝධිය තුනේ කොහොමද කියන එක නෙමෙයි මේ කියපු කාරණා තුන ඇතුලේ පොඩි වෙනසක් තියෙනවා කාටද? නෑ අනිත් ඔහොම ඒ කියන්නේ ඔහොම වුණාම හරි විමසීමක් තියෙනවා. දැන් මම කලින් කිව්වේ අන්තිම එකේ කිව්වේ පංච උපාදානස්කන්ධය කියලා. කලින් කිව්වේ ඇසේ, කනේ, නාසය කියලා. එහෙනම් ස්වාමීන් වහන්සේ එතකොට කියලා වලට ප්‍රශ්නයක් එන්න ඕනේනේ. දැන් මේ සම්බෝධියටපත් වෙන්න එක විදි තියෙන්න බෑනේ.
ඒතර ඇසේ කනේ නා මුලින් කිව්වේ දැන් සම්බෝධි සූත්‍රයේ මුලින් කියන සම්බෝධියට පෙර බෝසත් නොවුමාට මේ බඳු සිතක් ඇති වේ. ඇසේ ආස්වාදයේ කවරේ දාදීන එක විස්තර කරනවා. ඊළඟ බුද්ධත්වයට පත් වෙන දැනක් කියන්නේ මහණෙනි මම ඇසේ ආස්වාදය සෙව්වා ඒක අවබෝධ කළා. තුන්වෙනි පාර කියනවා බුදුහාමුදුරුවෝ යම්තාක් මම මේ දෙවියන් මරුන් බමුන් සහිත මේ ලෝකේ සම්මා සම්බෝධිය ප්‍රතිවේද කළා නම් ඒ ප්‍රතිවේද කළේ පංච උපාදානස්කන්ධය ආස්වාදය ආදීන නිස්සාරණ දැකලා කියන. දැන් මුලින් දෙකේ ඇසේ කනේ නාසයේ අන්තිම එකේ පංච උපාදානස්කන්ධය. දැන් ඔයාලට මේ ප්‍රශ්නේ ආවේ නෑනේ. ඈ මොකද්ද? ඒක නෙමෙයි එතන ඉවර ප්‍රශ්නයක් නැහැනේ. එතන නෙමෙයි ප්‍රශ්නේ. පංච උපාදානස්කන්ධය කියන්නේ ඇයි ඇස එහෙනම් අතනත් පංච උපාදානස්කන්ධය නේ ඇසේ කනේ කියලා හරියන්නේ නැහැ. මොකද්ද එතන තියෙන වෙනස? එතන වෙනසක් තියනවද? එතන වෙනසක් නැහැ. වෙනසක් නැහැ කියන්නේ ඇස පහළ වුණා කියන්නේම ස්කන්ධයන්ගේ පහළ වීමක්මයි කියලා දුන්නා නේද? ඇස පහළ වුණා කියන මේ ඇස පහළ වුණා කියන මේ ඇසක් තියනවා කියන එක නෙවෙයි. අපි මේ තියෙන ඇසේ ආස්වාද ආදීන වලන්නක මේ කල්පෙදි හොයන්න බෑ. ගොඩාක් ඔය භාවනා කරන අය කරලා දිනද ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, ඇසට පේන රූප අනිත්‍යයි කියේ ඔයාලා වැඩුවා මතකද? ඒ වඩන හැම වෙලාවකම ඔයාලගේ මේ තියෙන ඕලාරික මේ සසම්බාර චක්කුව ගැන ඔයාලා වැඩුවේ. එතකොට ඒ කියන ඇහි ඔයාලට කවදාවත් ආස්වාදයක් හම්බෙන්නේ නැහැ. ඉතින් එහෙම භාවනා කරන්න ඉල්ල ඔයාලා ඕවා තමයි කලේ. සතිය ගණන් දවස් 10යි 15යි කිය මේ තියෙන ඇහැ අනිත්‍යයි දුකයි අනාත්මයි කිය වැඩුවා. එතකොට දැන් ඔයාලා මේක කියන්නේ මේ දැන් මේ ඇස අනිත්‍යයි දුකයි අනාත්මයි මගේ ඇහැට පේන රූප අනිත්‍යයි ඇසත් රූපයත් එකතුල හැදෙන ඇසේ විඥාණයත් මගේ ඇහත් මගේ ඇහැට පේන රූප එළියෙන් ආව එක යාගේ තේරෙනවද මේ කියන දේ? එතකොට ඒක ඔයාලගේ වැරද්දක් නෙවෙයි ඔයාලට කමටහන් දීපු විදිය වැරද්ද. එතකොට ඒ තුළ ඔබේ සක්කාය දිට්ඨිය දුර වෙනවා වෙනකොට සක්කාය දිට්ඨිය තව තවත් ඝන වෙන එකක් උනේ. ඒ නිසා මේ ආයතන මේ ඇස කියලා කියන්නේ ඇස පහළ වුණා කියන්නේ ස්කන්ධයන් පහළ වීමක්මයි. ඇස පහළ වෙන තැනම මේ සිද්ධි ටික ඔක්කොම සිද්ධ වෙලා ඉවරයි. මේ ගැටීම මේ බැඳෙනවා නම් බැඳෙනවා මේ වෙන ඔක්කොම මේ ක්ෂණය තුළම සිද්ධ වෙන මේකට ක්ෂණයයි. ඒක පැවතිලා තිබිලා මැරිලා එහෙම එකක් වෙන මහා එහෙම එකක් වෙනව නෙමෙයි. හටගත්ත සිත හටගත්ත තැනම නිරුද්ධ වෙනවා. ආයතනය පහළ වෙන තැනම මේ ස්කන්ධයන්ගේ පහළ වීම එතනම සිද්ධ වෙනවා. ඒ නිසා ඒක බුදුරජාණන් වහන්සේ අර විදියට කිව්වත් එකයි මේ විදියට කිව්වත් එකයි. ඒ තැන් දෙකේ දෙවිදියට කිව්වා කියලා ඇති. ඒකේ වෙනසක් ඇත්තේ නෑ. ඒක අපහැදිලිකමක් තියෙනවා නම් මට ඒක කොහොමද කියලා දේශනාවෙන් පස්සේ අහන්න හොඳේ. හරි. ඊළඟට දැන් අපිට මේකේ කතා කරන්න වෙන්නේ බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක දේශනා කරනවා මහණෙනි දුක කියන්නේ දුක බය මඩ gaduව හුල යන මේ දේවල් කාමයට නමක් කියලා. කාමාදි වචන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ කියන මම මේක නිකන් කියාගෙන යන්නේ කාමය කියන එකට වචන ගොඩක් තියෙනවා. දුක කියන්නේත් කාමයට. ආස්වාදය කියන්නේත් කාමයට. දැන් මේ වචන ටිකෙන් වලට තේරෙනවනේ ඔය ආස්වාදය කාමය කියන්නේ ආස්වාදය කියන අපි නිකන් සැපට වගේ නේද අපිට දැනලා තියෙන්නේ. ආස්වාදය කියන්නේ සැපට කියන නමක් වගේනේ. හැබෑවටම මේ ධර්මයේ අවබෝධ වුණා කියලා බලා ගන්න ඕන තව ක්‍රමයක් තියෙනවා. එතකොට තේරෙනවා ආස්වාදය කියන්නේ ගින්දරක් දුකක් කියලා. දැන් තේරලා තියෙන ආස්වාදය කියන්නේ සැපක් වගේ එකක් කියලානේ. ආස්වාදය කියන්නේ ගින්නක්. ආස්වාදය කියන්නේ දුකට කියන තවත් නමක්. ආස්වාදය කියන්නේ ඒ තරම් භයානක දෙයක් කියලා තේරෙනවා කියන්නේ එයාට මේක තේරිලා. තාමත් ආස්වාදය කියන්නේ පොඩි සනීපයකට කියලා වගේ තේරෙනවා නම් එයාට තාම මේක තේරිලා නෑ. මෙතන මේ තාම නෙමෙයි මේ දේශනේ ඉවරනකොට. ඒතකොට මම ඒක පටන් ගන්නවා මෙහෙම කාමාදි වචන සූත්‍රයේ බුදුරජාණන් පැහැදිලි කරනවා මහණෙනි දුක යනු කාමයට නමකි. බය යනු දැන් හිතා ගන්න එතන හොඳයිද කියලා දැන් ඔය කියන්නේ දුක යනු කාමයට නමකි.
බය යනු කාමයට නමකි. රෝග යනු කාමයට නමකි. මඩ යනු කාමයට නමකි. ගඩුව යනු කාමයට නමකි. හුල යනු කාමයට නමකි. ආස්වාදය යන්නේ කියන්නේත් කාමයට. පංච උපාදානස්කන්ධය කියන්නේත් ඕකට. ඔය තව ඕන තරම් වචන වලින් කියන්න පුළුවන්. දැන් ඔය කියන විදිහට ඕක නිකන් හොඳයි සැපයි වගේ කියලා ගන්න පුළුවන්ද? ගඩුවක්, හුලක්, දුකක්, ඊළඟට මඩ ඔය කියන්නේ ඒ හැම එකම වචන බුදුහාඳුර පාවිච්චි කරලා තියෙන්නේ මේක කියන මේකේ තියෙන ස්වභාවය පැහැදිලි කරන්න. හොඳයි. එහෙනම් දැන් අපිට තියෙන වටිනාම තැන අපි බලමු මොකද්ද මේ ආස්වාදය කියලා කියන්නේ. මෙතන ඉඳන් නම් එක වචනයක්වත් මගේ අරගන්න එපා. වචන මගේ අරගත්තට කවන්නේ මේ අදහස් ටික හොඳට ගන්න. මට චතුරාර්ය සත්‍ය පැහැදිලි කරන්න ඕන නිසා. ආස්වාදය කියලා කියන්නේ මොකද්ද? මොකද්ද ආස්වාදය කියන්නේ? බුදුරජාණන් වහන්සේ ආස්වාදය කියන එක පැහැදිලි කරනවා මෙන්න මෙහෙම. විපාකයක් විදිහට ප්‍රිය වූ මధుර වූ රූප ශබ්ද ඉස්සරහා. මොකද්ද මේ විපාකයක් කියන්නේ? විපාකයක් කියන්නේ මොකද්ද? විපාක කියලා කියන්නේ මම මේක දැන් මෙතන ඉඳන් මම මේක අපිට ප්‍රායෝගික විදිහටයි කතා කරන්නේ. අපිට දැනෙන විදියෙන් තමයි මම කතා කරන්නේ. විපාක කියලා කියන්නේ අපිට යම් කිසි දෙයක් ඔන්න පේනවා කියලා හිතන්න. මොකක් හරි දෙයක් ජීවිතේ පළමු වතාවට පේනවා. පෙනිච්ච ගමන් අපිට කැමැත්තක් ඇති වෙනවානේ. කලින් අඳුරන්නේත් නැහැ, කලින් අහලත් නැහැ, මොකක් කරන්නේ දැකපු ගමන් නිකන් මේකට කැමතියි වගේ. අන්න ඒක එයාගේ විපාකයක්. ඔන්න දැන් ගෑන් ළමයි 3 දෙනෙක් විතර යනවා. පිරිමි ළමයෙක් දකිනවා. දැකපු ගමන් මෙයාට කැමැත්තක් ඇති වෙනවා. හැබැයි ළඟ හිටපු එක්කෙනාට එයාට එච්චර මට නම් එයා හරියන්නේ නැහැ. ඒතර මේ දෙන්නාගේ විපාක ඒක එහෙම වෙන්න හේතු තියෙනවා. අපි මෙතන ඒක එච්චර කතා කරනවා. එතකොට මෙන්න මේ එතකොටම එයාට ඒක ප්‍රිය උනේ ඒක එයාගේ විපාකය සැකසීලා තියෙන ඒක ප්‍රිය වෙන විදියට. දැන් ඒක ඔයා කරපු දෙයක්ද? එයා කරපු දෙයක්ද? නැත්නම් ළඟ ඉන්න කෙනෙක් කනින් කනට දාලා මේක කරපු දෙයක්ද? නෑ. අන්න ඒකට කියනවා විපාකයි කියලා. නිකන් හිතන්න මේක ඔටෝ ප්‍රෝග්‍රෑම් කළා කියලා. එහෙම නිකන් ගත්තාම අපිට තේරෙනවා. ඒ කියන්නේ ඒ විදියට සැකසීලා. ඒතර ඔටෝ ප්‍රෝග්‍රෑම් කියන එක නිකම්ම උනා නෙමෙයි ප්‍රෝග්‍රෑම් කවුරු හරි කරානේ. කියන්නේ මේක හේතු සැකසිච්ච නිසා මේ දැන් මේ මට්ටම සැකසීලා තියෙනවා. එතකොට එයා ඒක ඒ අදාළ කෙනා කරපු එකක්වත් මං කරපු එකක් නෙමෙයි. දකින්නකොටම නැත්තම් ඔන්න ජීවිතේ මුල් වතාවට මොකක් හරි කෑමක් කනවා. එයාට ඒක දිවට තියෙනකොටම හරීම කැමතියි. ඔන්න එයාගේ විපාකයක් විදිහට ඒක. සමහර දේවල් තියෙනවා ළඟට ගන්නකොටම අකමැති. එතකොට එයාගේ විපාකයකට ඒ අප්‍රිය පැත්තට තමයි සැකසීලා තියෙන්නේ. මේ ඕන තරම් මේ ලෝකෙද මම අර ඉතින් ඕක පහසුවට මම කියන්නේ දූරියන් තියෙනවානේ. දූරියන් කියන එක සමහර අයට පළවෙනි වතාවෙම නිකන් වමන යන විදිය ගන්න. කාමරේ තියාගන්න දෙන්නේ නැහැ. වාහනේ තුරට ගන්න දෙන්නෙත් නැහැ. සමහර වෙලාවට සුවඳ ළඟ gediya ඉඹලා බලලා ළඟින් තියා ගන්නවා. ඒ කියන්නේ එයාට විපාකයක් විදිහට ඒක ප්‍රියයි, අනිත් ආට විපාකයක් විදිහට ඒක අප්‍රියයි. දැන් විපාක කියන කතාව පැහැදිලිද නැත්නම් පැහැදිලි නේද? ඒ විපාකය ඔන්න ඔය වගේ එකක්. එතකොට මේ විපාකයක් විදිහට ප්‍රිය වෙච්ච ප්‍රිය කියන එකත් තේරෙනවනේ. විපාකයක් විදිහට ප්‍රිය වෙච්ච රූපයක් එක්ක. රූප කියලා කියන්නේ මිනිස්සු ගෙවල් දොරවල් එහෙම එකක් නෙමෙයි. මෙතන රූප කියන්නේ වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප. ඒ කියන්නේ ඇසට අරමුණු වන, කනට අරමුණු වන, දිවට අරමුණු වන, නාසයට අරමුණු වන, කයට අරමුණු මෙන්න මේවට මේ කියන්නේ. එවැනි එකක් ළඟදී රාගයෙන් බැඳුනහම සැකසෙනවනේ මොකක්ද එකක් මම ඒ වචනේමයි කියන්නේ. මට ඒක කිව්වහම ලේසි නිසා. මේ ත්‍රිපිටකයේ තියෙන්නේ සුවය සොම්නස කියලා. ඒ වචන දෙකත් එක්කම ඉගෙන ගන්න. ඒ වචන දෙක ඉගෙන ගන්න මම මේ කියන එක එක්ක දැනගන්න. එතකොට හරි. විපාකයක් විදියට ප්‍රිය වූ රූපයක් එක්ක රාගයෙන් බැඳෙනවා. අර දැන් පිරිමි අර ළමයා ඉස්සෙල්ලාම දැකපු ගමන් ඔන්න රාගයෙන් බැඳෙනවා කියන්නේ මේ ලිංගිකව එකතු වෙනවා කියන එකක් නෙවෙයි.
ඇහෙනොත් අපි හිතමු කන දේවල් කියලා. කන දේවල් ඇහෙන් කන්නත් පුළුවන්, දිවෙන් කන්නත් පුළුවන්, නාහෙන් කන්නත් පුළුවන්. දැන් ඒකනේ පාට දාලා, සුවඳ දාලා, රස දාලා ඔක්කොම කරලා එවනේ ඔක්කොගෙම ඔක්කොගෙම කන්න. එහෙම කකා තමයි ඉන්නේ. එතකොට ඒ අරමුණ ආපු ගමන් විපාකයක් විදිහට ඔන්න ප්‍රිය නිසා ඔන්න රාගයෙන් බැඳෙනවා. දැන් මේ ඇහැට කනට නාසයට දිවට කයට එන අරමුණු වෙන හැම එකක් එක්කම රාගයෙන් බැඳෙනවා, දේශයෙන් ගැටෙනවද? නෑ නෑ. එහෙම නැතුව ඕන තරම් විරුද්ධලා යන ඒවත් තියෙනවා. ඒක Tamanට හොද්දට හම් වෙනවා භාවනා කරද්දී. ඒ කියන්නේ මේ සිහිය පවත්වගෙන අරමුණු පංච උපාදානස්කන්ධ සැකසි නිරුද්ධ වී යන ස්වභාවය දැක ඉන්නද්දී මේ එක හිතක් ඇති වෙලා එක හිතක් පැවැත්මක් නැහැ, හටවත්ත ධම්ම නිරුද්ධ වෙනවා, ඊළඟ හිතත් ඒත් එක්කම ඇති වෙනවා කියන එක මේ හොඳට දැනෙනවා. මේ මට මේක තියෙන්න බෑ, ඒක හට ගන්නත් කලින් මේ තව එකක් ඇති වුණානේ. මේ දැන් ඔන්න ඊට පස්සේ ඔය පේනවා. ඔය ඒක ටක් ගාලා ඒ ටික දැනෙනවා. එතකොට එහෙම එකක්ද ඊළඟට දැන් ඇලෙන්න ගැටෙන්න එන අරමුණු වගේ ඒ තරම් සැලකිල්ලක් නැතුව අරමුණු ආවා, එතනම සැකසීලා පංචස්කන්ධයක් විදිහට සැකසීලා නිරුද්ධ වෙලා යන ස්වභාවය අපිට හොඳ සිහිය තුල දකින්න පුළුවන්කම තියෙනවා. දැන් මෙතන ඔන්න මේ රාගයෙන් බැඳෙනවා. ප්‍රිය නිසා තමයි රාගයෙන් බැඳෙන්නේ. අප්‍රිය වුණා නම් මොකද්ද වෙන්නේ? ද්වේෂයෙන් ගැටෙනවා. ප්‍රිය නිසා රාගයෙන් බැඳෙනවා. රාගයෙන් බැඳුනහම මොකද්ද හැදෙන්නේ? රාගයෙන් බැඳිච්ච මොහොතේ මොකද්ද සැකසෙන්නේ? සනීපයක් හැදෙනවා, සුවයක් හැදෙනවා. දැන් පෙළේ තියෙන සුවය සොම්නස කියලා. එතකොට ප්‍රිය එකක් එක්ක රාගයෙන් බැඳුනහම මොකද්ද අමුතු එකක් අමුතු දෙයක් දැනෙනවනේ. අමුතු ස්වභාවයක් දැනනවා. මෙන්න මේ ස්වභාවයට තමයි ආස්වාදය කියලා කියන්නේ. දැන් එතකොට ආස්වාදය කියන එක ඔයාලා හිතුවේ අර සමීපේ මේ රූපවල, ශබ්දවල, ගන්ධවල, රසවල තියෙන එකක් කියලා. ඒවැ තියනවා කියලා හිතාගෙන නේද ඒවා හොයාගෙන ගියේ. ආස්වාදය හැම වෙලෙම ආස්වාදයෙන් තෘප්තිමත් වෙන්න හිතාගෙන මුළු ජීවිත කාලෙම සල්ලි හොයාගෙන ගියා, ගෑනු හොයාගෙන ගියා, පිරිමි හොයාගෙන ගියා, ගෙවල් හොයාගෙන ගියා, යාන වාහන හොයාගෙන ගියා, රන් රිදී මුතු මැණික්, වතු පිටි, ගෙවල් දොරවල්, විවිධ දේවල් හොයාගෙන ගියානේ. එතකොට ඒ හොයාගෙන යන්නේ මේ බාහිර රූප, ශබ්දවල තමයි මේ කාමය නැත්නම් මේ ආස්වාදේ තියෙන්නේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ කියන මේ රූප, ශබ්ද, ගන්ධ මේවා කියලා කියන්නේ හැබෑවටම කාමයෝ නොවේයි. ඒවා මොනවා කියලාද? කාම ගුණ. කාමය සකසන්නට උපකාර වන ධර්මයක් විතරයි ඕවා. ඇස කන නාසය හරි රූප ශබ්ද ගන්ධ හරි මොන විදියට කිව්වත් මොනවද? කාමය සැකසෙන්න උපකාරයක් වෙනවා විතරයි. අපි මේ උපකාරක ධර්ම වලට හිතුව ඇත්තටම කාමය කියලා. එහෙම හිතාගෙන අදටත් අපි මේ අස්සාද පරිශ්‍රණය ඒවා හොය යනවා ආස්වාදය ඒවායින් හොයාගෙන. දැන් ඒවායින් හොයාගෙන ගියාට ඒවා තියෙනවද? ඒවායේ නැහැ. ඒවායේ නැති එකක් ඒවෙන් හිව්වට හම්බෙනවද? හම්බෙන්නේ නැහැ. එහෙනම් කොහෙද ආස්වාදේ හැදෙන්නේ? ආස්වාදේ හැදෙන්නේ කොහෙද? බාහිර නැහැ. බාහිර නැති එකක් ඒකත් එක්ක රාගයෙන් බැඳිලා මගේ හිතේ ආස්වාදය හැදෙනවා කියලා අපි හිතනවා. එහෙම හරිද? එහෙනම් කොහෙද හැදෙන්නේ? දැන් ආස්වාදය කිව්වත් එකයි, කාමය කිව්වත් එකයි, සක්කාය කිව්වත් එකයි, එහෙම කියලා කිව්වා නේද? පංච උපාදානස්කන්ධය කිව්වත් එකයි කිව්වනේ. එතකොට මෙතන පංච උපාදානස්කන්ධය නිට්ටයයි කියලා දැක්කත් එකයි, සක්කාය දැක්ක කියන්නේම සක්කාය දුරු වෙනවා කියන එකයි. නේද? සක්කාය කියන්නේම පංච උපාදානස්කන්ධය නිට්ටය විතර දකිනවා කියන එක. එතකොට දැන් බලන්න මෙන්න මෙතන බාහිර තියෙන මේ ටික හොඳට තේරුම් මේ බාහිර තියෙන රූප ශබ්දත් එක්ක රාගයෙන් බැඳුනහම අමුතු සෝයක්, අමුතු සහනයක්, සනීපයක් වගේ එකක් සැකසෙනවා. ඒක අපිට දැනෙන්නේ අපේ හිතේ හැදෙනවා වගේ. එතකොට හැදෙන තැනක් තියෙන්නත් ඕනේ.
නේද? එයා දැකපු දැන් පොඩි දරුවෝ එහෙම ඔන්න උපන්දිනේ දවසට තාත්තා දන්නෙත් නෑ මේ පැත්තේ මොනවද තියෙනවද මොකද සර්ප්‍රයිස් කරනවා කියලා ගන්න නේද? එහෙම ඒවා තියෙනවනේ. ඔන්න ගෙනල්ලා එකපාරට පොඩි එකාගේ ඇස් දෙක වහන් ගිහලා ඔන්න එයා ආසම සෙල්ලම් බඩුව ගෙනල්ලා දෙනවා. තාත්තත් දන්නා මෙයාට මේක විපාකයක් කොහොමද ප්‍රියයි කියලා. කලිනුත් එහෙම වෙලා නිසා. ඔන්න ගිහින් තියලා ඇස් දෙක අතහැරපු ගා මෙයා එකපාරට අම්මේ කියලා එකපාරට එයාට දැන් ලොකු සතුටක්. අන්නේ සතුට තියෙන වෙලාවේ පුංචි එකාගේ කොහේ හරි එයා මොකක්ද එයාට ඒක ඇතිවිච්ච එයා පිනා යන ස්වභාවය ඇතිවිච්ච බවක් තියෙනවානේ. අන්නේ ඇතිවිච්ච පිනා යන ස්වභාවයට තමයි ආස්වාදය කියලා කියන්නේ. ඒතර දැන් ආස්වාදය කියන්නේ මොකක්ද කියලා ඔයාලට තේරෙනවද? තව විස්තර කරන්න ඕනේ නැහැ නේද? හරි ඒක ඕනේ නැහැ. දැන් විස්තර තේරුම් කරලා දෙන්න ඕනේ මොකද්ද ආස්වාදය හැදෙන්නේ කොහෙද කියලා. දැන් එළියෙත් නැහැ. මගේ හිතේ හැදෙන්නත් බෑ. මගේ හිතේ හැදෙනවා කිව්වොත් වැරදි. මගේ හිතේ හැදෙනවා කිව්වොත් එහෙනම් දුක ආස්වාදය කියන්නේ දුකට කියන තවත් නමක්නේ. එහෙනම් දුක හැදෙන්නේ කොහෙද? මගේ හිතේ. අවුලක් වෙනවා. මම මේක බොහොම වගකීමෙන් කියන්නේ ගොඩාක් දේශනවල ස්වාමීන් වහන්සේලා මේ ටික කියන බාහිර රූප ශබ්දවල ආස්වාදේ නැහැ. ඒක හරි. ඒකත් එක්ක රාගයෙන් බැඳිලා මම මගේ හිතේ හදා ගන්නවායි කියලා උගන්වනවා. දැන් මගේ හිතේ හදා ගන්නවා කියපු ගමන් වෙන ප්‍රශ්නේ තමයි මෙතන හැදෙන සක්කාය දිට්ඨිය තමයි වැඩන්නේ. ඇයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පංච උපාදානස්කන්ධය මම නෙවෙයි. පංච උපාදානස්කන්ධය මගේ නෙවෙයි. පංච උපාදානස්කන්ධය තුල මම නෑ. මා තුල පංච උපාදානස්කන්ධය නෑ. දැන් තේරෙනවද? එහෙනම් මා තුල පංච උපාදානස්කන්ධය නැත්තම් පංච උපාදානස්කන්ධය නැමෙත ඔය ආස්වාදේ කාමයේ මගේ ඇතුලේ හැදෙන්න පුළුවන්ද? නෑ. ඒතර එහෙම උගන්වනවා නම් ඒක උගන්වන එක හරිද වැරදිද? ඒක වැරදි. ඒක වැරදි බුද්ධානුමතයට පටහැනි. ඒක අධර්මයක්. ධර්මය නෙවෙයි. එහෙනම් මේක දකින්න වෙන්නේ කොහෙද එහෙනම් මේ පංච උපාදානස්කන්ධය සැකසෙන්නේ? පංච උපාදානස්කන්ධය හේතුම් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුද්ධති. පංච උපාදානස්කන්ධය මේ කියන හේතු සැකසෙනකොට සැකසෙනවා. ඒ හේතු නිරුද්ධ වෙනකොටම නිරුද්ධ වෙලා යනවා. අතන තියනවා මෙතන කියනවා කියලා ගන්න පුළුවන් එකක්. කවුරු හරි කෙනෙක් ඒකට මම දාගත්තා නම් ඒ දාගට තියෙන අවිද්‍යාව මිස්තියා මිසක් මම ඉන්නේ එතන නෙමෙයි. ඒක තියෙන මගේ ඇතුලේ නෙමෙයි. අවිද්‍යාව හින්දා ඒක මගේ කියලා මගේ ඇතුලේ ඕක හැදෙනවා කියලා හරි අවිද්‍යාව හින්දා දාගෙන. අවිද්‍යාව හින්දා දාගත්තා. ඇයි මේ සැකසෙච්ච පංචස්කන්ධයට තණ්හා මාන දිට්ඨි වලින් බැඳිච්ච ඉඳන් දැන් ඕක මම කියලා මේ අරගෙන දඟලන්නේ. ඒක හින්දා තමයි මේ මමෙක් හදාගෙන දඟලන්නේ. එතකොට මේක කඩා ගන්න බැරුවනේ මේ දඟලන්නේ මේක කඩා ගන්නනේ මේ මෙච්චර දේවල් කියන්න වෙලා තියෙන්නේ. එහෙම නැතුණා මේ කිසි දුකක් නැහැ ඉතින්. දැන් අපිට දැනෙනවා අපිට පේනවා අපිට දෙන විඳින කෙනෙක් විඳවන කෙනෙක් දුක් විඳින කෙනෙක් කන කෙනෙක් බොන කෙනෙක් මැරෙන කෙනෙක් වයසට යන කෙනෙක් ඉතින් පේන හින්දා ඉතින් දුකයි. දැන් ඔයාලට තේරෙන්නේ නැද ආස්වාදය කියන එක මොකක්ද කියලා දන්නවනේ. ඒතර ආස්වාදයේ තියෙන්නේ බාහිරද? හැමෝම උත්තර දෙන්න. ආස්වාදයේ තියෙන බාහිරද? මගේ හිතේද? එහෙනම් කොහොමද ආස්වාදය හැදෙන්නේ? ඔව්. මෙතන මේ බාහිර රූප ශබ්දත් එක්ක රාගයෙන් බැඳුනහම ඔන්න ඔය හේතු සැකසෙද්දී සැකසෙනකොටම ඵලයක් සැකසෙනවා. ඒකට ආස්වාදය කියනවා. සැකසෙච්ච හේතු සැකසෙන්න තැනම නිරුද්ධ වෙලා යනවා. ඵලයත් එතනම නිරුද්ධයි. ඒකට පවතින තැනක් තියෙන තැනක් හොයන්න බෑ. හරි. මේ මට්ටමට ඒක ප්‍රමාණවත්. එහෙනම් දැන් අපිට අවශ්‍ය තැන මෙන්න මේ ටික බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔන්න ඔය විදියට හැදෙන ආස්වාදය කොහොම හැදෙන ආස්වාදයේද? බාහිර රූප ශබ්දත් එක්ක රාගයෙන් බැඳිලා සැකසෙන මේ අමුතු ගතිය, අමුතු සුවය, අමුතු මේ මෙන්න මේ මොකද්දෝ නිකන් අමුතු හොඳයි සැපයි වගේ සැකසෙන මෙන්න මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක අනිත්‍යයි කියලා. ඒ නිසාම දුකයි කියලා. ඒ නිසාම Tamanට පවත්වන්න පුළුවන් ස්වභාවයක් ඒ තුල නැහැ කියලා. එහෙනම් මේ විදියට සැකසෙන මේ ආස්වාදය අනිත්‍යයි කියලා බුදුරජාණන් වහන්සේට කියන්න පුළුවන් මොකක් නිසාද? කොහොමද මේක අනිත්‍ය වෙන්නේ?
හේතු සැකසුණා සැකසෙනකොටම ඵලය හැදුනා හැදිච්ච ඵලය හේතු නිරුද්ධ වෙන තැනම නිරුද්ධ වුණා අනිත්‍යයි ඔබත් දැන් ඒක අනිත්‍යයි කියලා දන්නවද නැද්ද කොහොමද අනිත්‍ය වෙන්නේ කියලා දන්නවද නැද්ද ඒ අනිත්‍ය බව දැනගත්තේ පංච මේ ආස්වාදය කියලා ඔබ දන්නවද පංච උපාදානස්කන්ධය කියලා දන්නවද කාමය කියලා දන්නවද දුකේ කියලා දන්නවද ඔන්න ඔකට කියනවා ඔන්න ඕක දන්නවා කියලා කියන්නේ දුක්ඛ ආර්ය සත්‍ය පිරිසිඳ දැනගත්තා කියන එක. ඔයිට එළිය දෙයක් නැහැ. දුක්ඛාර්ය සත්‍ය පිරිසිඳ දකින්න අමුතු ලයිට් එකක් පත් වෙන්න හරි භාවනා කරන්න හරි තව මොකක් හරි කරන්න හරි තව පන්සිල් අවුරුද්දක් රකින්න හරි එහෙම එකක් නැහැ. ඔය ටික ඔයාලා දන්නවනම් ඔය ටික දැනගත්තා නම් දුක කියන්නේ ආර්ය සත්‍යයක් කියලා දන්නවා. ඒක පිළිබඳව කරන්න තියෙන පිරිසිඳ දකින්න කියලාත් දන්නවා. පිරිසිඳ දකින්න කියලා තියෙන මේ සැකසෙන ආස්වාදය අනිත්‍යයි කියලා දැනගෙන කොහොමද අනිත්‍ය වෙන්නේ කියලාත් දන්නවා. එතකොට කොහොමද අනිත්‍ය වෙන්නේ කියලා දන්නවා කියලා කියන්නේ එයා දුක්ඛාර සත්‍ය පිරිසිඳ දන්නවා කියන එක. අනිත්‍ය නිසාම දුකයි කියලා දන්නවා. ඒ ගැන පොඩිවත් සැකයක් නැත්තම් Tamanට ඒක තහරි බලන්න ඒක අමුතුවෙන් හොයන්න දෙයක් නැහැ. විපාක කියන්නේ මොකක්ද කියලා දන්න එක එක්කෙනාට එක එක්කෙනාගේ විපාක වෙනස්. විපාකයේ සමහර ඒවා කැමති සමහර ඒවා අකමැති. ඒ කැමති එකක් ආවම ඕකත් එක්ක රාගෙන් බැඳෙනවා. ඒක අපි අමුතුවෙන් ඒක කැමති එකක් ගෙනාව නෙමෙයි අරමුණක් ආපු තැනම කැමති නම් බැඳුනා. බැඳුනාම අමුතු මොකක්ද එකක් නිකන් සෝයාවක් වගේ එකක් හැදෙනවා. ඒ හැදෙන එක හැදුනේ අර හේතු දෙක එකතු වෙච්ච නිසා. ඒක එකතු නොවුනා නම් මේ ඵලය හැදෙන්නේ නැහැ. එකතු වෙච්ච හේතු දෙක එකතු වෙච්ච තැනම මැරිලා යනවා. ඒක එතනම මැරෙනකොට ඵලයත් එතනම මැරෙනවා. ඉතින් අනිත්‍යයි. ඒ අනිත්‍යයි කියලා කියන්නේ ඔන්න දුක්ඛ ආර්ය සත්‍ය පිරිසිඳ දැක්කා කියන එක. කවුරු හරි කෙනෙක් දුක්ඛාර්ය සත්‍ය පිරිසිඳ දැක්කනම් මේ මට්ටමේදී චතුරාර්ය සත්‍ය පිළිබඳව කෘත්‍ය ඥානය තමයි යාට තියෙන්නේ. පිරිසිඳ දැක්කනේ ඒක පිළිබඳව කල යුතු දේ කරලා තව කරන්න දෙයක් නැහැ. කල යුතු දේ කළා නම් තව කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය පිළිබඳ දුක්ඛාර්ය සත්‍ය පිළිබඳව කල යුතු දේ. දුක්ඛාර්ය සත්‍ය පිළිබඳව මොකද්ද බුදුරජාණන් වහන්සේ කළ යුතු දේ කියලා කියන්නේ? මොකද්ද කරන්න කියන්නේ? පිරිසිඳ දකින්න කියනවා. පිරිසිඳ දකින්න කියන්නේ. එතකොට දැන් ඔයාලා ඒක හැදුනේ කොහොමද? ඒක නැති වෙන්නේ කොහොමද? අනිත්‍ය වුණේ කොහොමද? ඔක්කොම දන්නවා. තව ඔයිට වැඩි ඔක කැලි කඩලා කැලිදා හොයන්න දෙයක් නැහැ. කොහොමද මේ දුක හටගත්තේ? රාගයෙන් බැඳිච්ච ඉඳ. රාගයෙන් බැඳෙනවා කියන්නේ මොකද්ද එතන තියෙන්නේ? මේ තණ්හාව තියෙන්නේ. රාගයෙන් බැඳෙනවා කියලා දැන මොකක්ද තියෙන්නේ? තණ්හාව. ඔන්න රාගයෙන් බැඳලා මේක හැදුනා. දැන් වලට හේතුවක් තේරෙනවනේ. තණ්හාවෙන් මේ දුක හැදුනා. දැන් මේ සැකසිච්ච හේතු දෙක සැකසිච්ච තැනම නිරුද්ධ වෙලා ගියා. හේතු නිරුද්ධ වෙනකොට ඵලත් නිරුද්ධ වෙලා යනවා. ඵලයේ තියලා හේතු නිරුද්ධ වෙන ස්වභාවයක් මේ ස්වභාවය නැත්තේ නෑ. ඵල තියලා හේතු නිරුද්ධ වෙන්නේ නෑ. ඒ කියන්නේ දුක්ඛ ආර්ය සත්‍ය පිරිසිදු දැක්කා. දුක්ඛාර්ය සත්‍ය පිරිසිදු දැක්කා කියලා කියන්නේ මොකද්ද? දැක්ක කියන්නේ කවුරු හරි කෙනෙක් ආස්වාදේ ආදීනව දැක්කා කියලා කියන්නේ. ආදීනව දැක්කා කියලා කියන්නේ දුක්ඛ ආර්ය සත්‍ය පිරිසිදු දැක්කා කියලා. ආදීනව පිරිසිදු දැක්කා කියලා කියන්නේ දුක්ඛ ආර්ය සත්‍ය පිරිසිදු දැක්කා. ඒක ආය කිව්වත් කමන්නේ විපාකයක් විදියට ප්‍රිය වූ රූප ශබ්ද ගන්ධත් එක්ක රාගයෙන් බැඳුනාම සැකසෙන ස්වභාවයට කියනවා ආස්වාදය කියලා. ඒ ආස්වාදය කියන්නේ දුකක්. අපි මෙච්චර කල් ආස්වාදය කියන්නේ සැපක් කියලා හිතාගෙන ඒක පස්සේ හොයාගෙන ගියා. මොකද සැකසෙන ස්වභාවයේ සුවයක් නේ.
අපි හිතන් හිටියා ඒක සුවයක්. අපිට ඒක සුවයක් විදිහටමයි දැනෙන්නේ. දුකක් විදිහට දැනෙන්නේ නෑ, සුවයක් දැනෙන්නේ. එතකොට ඒක ආය ඇති කර ගැනීමේ උත්සාහයක් තමයි අප තුල තිබ්බේ. ඒක ආය දැන් අර දැකපුගෙන ආය දකින්න ඕනේ, ආය බලන්න ඕනේ, එයා විඳින්න ඕනේ, එයාත් එක්ක ඉන්න ඕනේ. ඕකයි. කාපු දේ ආය කන්න ඕනේ, එතනින්ම කන්න ඕනේ, ආය ගේන්න ඕනේ. ඔන්න. දරුවෝ මේ දේශනේ අවසානයේ අහන්නේ. දිගට ඊට පස්සේ දිගට ඕක හොය යනවා. හොය ගියාට පස්සේ කොච්චර හොය ගියත් දැන් මේකේ ඇත්ත මොකද්ද? හේතු සැකසනකම් තියනවා. සැකසීච්ච තැනම ඉතින් පවත්තන්න බෑනේ. තියාගන්න බෑනේ. ගෙදර ගිහින් තියාගන්න බෑනේ. සුවය සැකසෙනවා වගේ අපිට ඒක සුවයක් විදියට සැකසීච්ච තැනම මැරලා යනවා. දැන් එතකොට දැන් අපිට ඔන්න සායනද මෙහෙම ප්‍රශ්නයක්. දැන් මට ඔන්න දැන් අර කොල්ල දැක්කනේ. දැකපු වෙලාවේ සුවයක් ඇති වුණානේ. විනාඩියක් ගිහිල්ලත් ඕක තිබුණානේ. එහෙම ප්‍රශ්නකුත් තියෙනවනේ. දැන් සුවයක් ඇති වුණා. හරි ඒක තියෙනවා. සමහර ඒවා නිකන් මාසයක් ගිහිල්ලත් තියෙනවානේ. නේද? ඒ නිසා පොඩි දැන් ඒ ක්ෂණේ හටගත්ත ඒ සිත නෙමෙයි ඊළඟට තියෙන්නේ. ඒක නැති වෙලා නොසුව ඒවත් ඇති වෙලා ඊට පස්සේ ආයෙ එහෙම මේ වේගය නිසා අපිට තේරෙන්නේ අරකම දිගට තියෙනවා වගේ. ඔන්න උදාහරණයක් විදියට මම මෙහෙම එකක් කියන්නම්. අවුරුදු 5කට පස්සේ චීනේ ඉගෙන ගන්න ගිය තමන්ගේ පුතා ගෙදර එනවා. ගෙදර ආපු ගමන් තමන්ගේ පුතා විපාකයක් විදියට තමන්ට ප්‍රියයිද නැද්ද? ප්‍රියයි. මේ විපාකයක් වෙච්ච පුතත් එක්ක රාගයෙන් බැඳුනා. අර කියන පිනායන ආස්වාදය හැදෙනවද නැද්ද? ආස්වාදය හැදෙනවා. දැන් හැදෙනවා. දැන් ඔන්න ආස්වාදය හැදෙනවා නැතිනවා. ඔන්න දැකපු ගමන්ම ආස්වාදය හැදුනා. හම්බෙච්ච ගමන්ම පුතා කියනවා අම්මේ මට කොරෝනා හැදිලා ඉන්නේ කියලා. දැන් අර ඒ තිබිච්ච ආස්වාදය එතකොට දැන් ඒ විදිහටම තියනවද යාට? නෑ. දැන් ඒ වෙනකොට මොකද්ද? දුකක් ඇති වෙන්නේ. දැන් යා රාගයෙන් බැඳෙනවා වෙනකොට යාට දැන් මහත් දේශයෙන් එතකොට අරකක් තියෙනවා. පුතා හම්බෙච්ච එකත් එහෙම තිබුණාට ඊට පස්සේ ඒ අතරේ දැන් ඔන්න තව මොනවා හරි දේවල් වෙන්න. ඒ අතරේ බෝම්බයක් පුපුරනවා. නැත්තම් ඒ අතරේ දැන් දුක ආස්සෙම තව සමහර දේවල් මේක එක ක්ෂණයක සිද්ධ වෙන සිද්ධියක්. එතකොට ඒ ආස්වාදය කියන එක තප්පර ගන්නක් තියෙන එකක්ද? අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔය ආස්වාදයේ පුතේ තප්පර 5ක්වත් තියාගන්න පුළුවන් නම් මම කියන කමන්නේ ආස්වාද හොයාගෙන යන්න කියලා. තප්පර 5ක්වත් පුළුවන් නම් මං කියවනේ මේකට කාලයක් පනව ගන්න බෑ. පනව ගන්න තරම් කාලයක්වත් පවතින එක නෙවෙයි. අන්නේ හින්දායි මේකේ තියෙන අවුල තියෙන්නේ. ඒ නිසායි අවුල. නැත්තම් ඇත්තටම ඒක අවුලක් නෑ. එහෙම මේ පවතිනවනම්. ඒ නිසා ඉවරයක් නැතුව මේක හොයන්න වෙලා. ඉවරයක් නැතුව මේක හොයන්න වෙලා. හොයනවා ඉවරයක්. ඔන්න ඔය ස්වභාවය හොඳට තේරුනොත් තව විදියකින් ඔය කියන්නේ ආස්වාදයේ අනිත්‍ය දැක්කා සමානයි මොකෙයිද දැක පංච උපාදානස්කන්ධේ ඔය දැක දෙන්නේ තොතනත් පංච උපාදානස්කන්ධයම තමයි. ඉතින් අපි එතන මේ පංච උපාදානස්කන්ධ කියන්නේ නැතුව අපිට දැන් මේ තේරෙන අපිට නිකන් එදිනදා වෙන දෙයක් එක අපි මේක ගලප්ප ගත්තා. අපි හැමෝටම වෙන දෙයක්. උදේ ඉඳන් රැය වෙනකන් ප්‍රියා එක්ක රාගයෙන් අඳිනවා, ප්‍රිය දේවල් එක්ක රාගයෙන් බැඳෙනවා, ප්‍රිය අරමුණුත් එක්ක රාගයෙන් බැඳෙනවා, අප්‍රිය එක්ක ද්වේෂයෙන් ගැටෙනවා. අර ප්‍රශ්නයක් අහන්නද මේක ඒක ඇතුලේ උපේක්ෂාව කියන්නේ
ඔය දෙකම අඩු වැඩි වශයෙන් තියෙන එකක් නම් මේ දෙකම නැති එකක් නෙමෙයි. එතකොට ඒ ස්වභාවය තුලත් රාග දේශ මද වශයෙන් තියෙනවා. එතකොට ඒ තුලත් මේ ක්‍රියාවලිය වෙනවා ඉතින්. වද උපේක්ෂකර ස්වභාවය කියන්නේ තණ්හාව නැහැ කියන එක නෙමෙයි. ඒ සියුම්ම තියෙන ස්වභාවය. ලෞකික මට්ටමේ. උපේක්ෂාතර උපේක්ෂාව කියලා රහතුන්ගේ උපේක්ෂාව තියෙනවා. ඒක විසක් අනිත් සියලු උපේක්ෂාවන් වල ප්‍රශ්න. ධානය වල උපේක්ෂාවත් ප්‍රශ්නයක් ලෞකිකයි. මේ උපේක්ෂාව ලෞකිකයි. දැන් ඔය තේරුම් ගත්තේ දැනගත්තේ මොකද්ද? දුක්ඛ ආර්ය සත්‍ය. දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳව මොකද්ද කරන්න තියෙන කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ පිරිසිඳ දකින්න ගන්න. දැන් ඔබ දුක්ඛ ආර්ය සත්‍ය පිරිසිඳ දැක්කද? හවුද? ඔව්. එහෙනම් ඒක පිළිබඳව තව අටුවා ටික ආවනේද? එහෙම අවශ්‍ය ඔයිට වැඩි ඕක ගැන පිරිසිඳ දකින්න දෙයක් නැහැ. දැන් ඔයාලා දුක කිව්වහම නිකන් දැන් දන්න මේ ඔළුව පලන දුකක්, ගහන දුකක්, මේ සල්ලි නැති වෙන දුකක් නෙමෙයි. කොහෙද මේ දුක සැකසෙන්නේ? දැන් ඔයාලා ඔක්කොම දන්නවා. මේක සැකසෙන්නේ මෙහෙමයි. විපාකයක් විදියට මේ විදියට මේක සැකසෙන්නේ. සැකසෙන එක ඒකට තමයි දුක කියලා. මේ බුද්ධ ශාසනයේ දුක කියන්නේ ඔන්න ඕකට. තවත් විදියකින් මේ බුද්ධ ශාසනයේ දුක කියනවා මොකේද? මොකේද? දුක කියනවා මොකේද? තව වචනයක් මට කියන්නක් ගන්න. මොකේද? ආස්වාදයට. මෙච්චර කල් සැප කියලා හිතන් හිටපු ආස්වාදයට දැන් අපි කියන්න පුරුදු වෙලා තියෙන පුරුදු වෙනා නෙමෙයි. දැන් අපිට තේරෙනවා මෙච්චර කල් අපි සැපයි කිය කීටිය තියෙන්නේ දුකකටනේ. දුකක් නෙමෙයි සැපයි කිය තියෙන්නේ. ඇයි මේක දුකක් කියන්නේ? දුකක් කියන්නේ මොහොතක්වත් තියාගන්න බැරි දෙයක් තුලින් කොහොමද සැපක් දකින්නේ? හටගත්ත ගම නිරුද්ධ වෙලා යන එකෙන් කොහොමද සැපක් දකින්නේ? එහෙනම් ආස්වාදය කියන්නේ සැපයට කියන නමක් නෙවෙයි දුකකට කියන නමක් කියලා තේරෙනවා. ආස්වාදය අනිත්‍යයි. යද නිච්ඡන් තන් දුක්ඛං යමක් අනිච්ච නම් එතන දුකයි. දුක් වූ දේවල් Tamanට ඕන විදිහට පවත්වන්න බෑ. විපරිණාම ධම්මයි. ඒ නිසා ඔබට දැන් හොඳට තේරෙනවා ආස්වාදය කියන්නේ මොකද්ද? ඒක සැකසෙන්නේ කොහොමද? ඒක නැති වෙන්නේ කොහොමද? හැබෑවට මේක මොන වගේද? ඒක අනිත්‍යයි කියලා හොඳට තේරෙනවා. ආස්වාදය සම්බන්ධයෙන් දුක සම්බන්ධයෙන් තවත් යමක් දැනගන්න දෙයක් නැහැ. ඒ නිසා දුක්ඛ ආර්ය සත්‍ය පිරිසිදු දකින්න ඕන විදියට. දැන් ඕකට හතර වෙන ධ්‍යානෙට සමවදින්න ඕනේද? පන්සිල් රකින්න ඕනේද? මේ පන්සිල් රකින්නවා කියන එක හොඳ නැති දෙයක් නෙවෙයි. පන්සිල් රකින්න එක හොඳයි. කොච්චර හොඳද පන්සිල් රැකීම තුළ කොච්චර අපරාධ අඩු වෙනවා මිනිස්සු අතර විශ්වාසය ගොඩනගන ඒවා හොඳ දේවල්. හැබැයි ඒක හොඳයි කියලා ඒකෙන් මේ නිර්වාණය වගේ මේ මට්ටමකට ඒක ගලප්ප ගන්න බැරි ප්‍රශ්නේ විතරයි මේ තියෙන්නේ. බුදුවරු ඒ මට්ටම් වල සුදුසු අයට ඒ අයට මේක අනුදැනව දාන පංචශීලී, අටශීලී අනුදැනව දාන්න උන්වහන්සේ ප්‍රතික්ෂේප කළා නැහැ. මම කිසිම තැනක මම ඒක පැහැදිලිව කිසිම තැනක මේ පංචශීලයේ අටශීලයේ සීල් ප්‍රතික්ෂේප කිරිල්ලක්වත් මේ සමාධිය භාවනා ප්‍රතික්ෂේප කිරින්නේ මම කතා කරන මේ සමාධිය සීල සමාධි ප්‍රඥා ඔස්සේම තමයි මේ කතා කරන දේ යන්නේ. ඒක කොයි විදිහටද ඔබට පැහැදිලි කරනවා. ඒතර අරතන මේ කතා කරන ඔබ මේ එකක් මොකක් හරි අරමුණක් අල්ලගෙන ඇති කරගන්න සමාධිය මේකට ප්‍රමාණවත් නෑ අර පංචශීලයේ වගේ. ඒක ගැන විතරයි මම මේ කතා කරන්නේ. හොඳයි. ඊළඟට ඔය කතා කළේ දුක්ඛ ආර්ය සත්‍ය පිළිසිඳ දකින්න විදිය. දැන් දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳව කරන්න තියෙන දේ මොකද්ද කියලාද කිව්වේ? පිළිසිඳ දකින්න කිව්වා. පරිඤ්ඤය. ඊළඟ එක මොකද්ද ආර්ය සත්‍ය? දුක්ඛ සමුදය ආර්ය සත්‍ය. දුක හටගන්නේ මොකෙන් කියලාද අපි ඉගෙනගෙන තියෙන්නේ? තණ්හාවෙන්. දුක හටගන්නේ මොකෙන්ද? තණ්හාවෙන්. එතකොට දුක්ඛ සමුදය පිළිබඳව කෘත්‍ය ඥානය මොකද්ද? කළ යුතු දේ දුක්ඛ සමුදයට මොකද්ද කරන්න ඕනේ? පහතබ්බ මොකද්ද කරන්න ඕනේ? ප්‍රහාණය කරන්න ඕනේ. එහෙනම් දුක්ඛ සමුදය දුක හටගන්නේ මොකෙන් කියලාද කිව්වේ? තණ්හාවෙන් කිව්වා. එහෙනම් තණ්හාව ඉතිරි නැතිව තණ්හාව ගහක් නම් මේ ගහ ගලවලා මුදුන් මුල් හාරලා මුදුන් මුලක් ගලවලා කෙදි මුල් ටිකක් ගලවලා කෑලි කෑලි කපලා පුච්චලා ආයේ මේ ගහ පැලවෙන්න බැරි විදිහටම උගුල්ලලම දාන්න ඕනේ.
ඒක උගුල්ලලා දානකම් මේ බුද්ධ ශාසනය තුල අලනෙලන්න බෑ. ඒ නිසා දුක පිරිසිඳ දැක්ක කෙනා ඊළඟට මොකද්ද කරන්නේ? දුක්ඛ සමුදය ප්‍රහාණය කරනවා. එතකොට මොකද්ද දුක්ඛ සමුදය? කොහොමද දුක සමුදය වෙන්නේ? දැන් ඔයාලා ඒක දන්නවා. දැන් මටත් කියලා දෙන්න පුළුවන්. කොහොමද දුක හටගන්නේ? මොකද්ද දුක කියන්නේ? දැන් අපි දැන් දුක කියන්නේ මොකේද? බය නැතුව කියන්නේ මොකේද? ආස්වාදයට. දැන් ඔයාලා දන්නවා ආස්වාදය හටගන්නේ කොහොමද කියලා. 아무තෙන් කියන්නේ ප්‍රියමන විපාකයක් විතර ප්‍රිය රූපත් එක්ක රාගයෙන් දෙනවා ආස්වාදය දෙනවා. ඔන්න දුක්ඛ සමුදය. දැන් එහෙම මහාමාර මේක දැනගත්තට පස්සේ හැමදේම හරි පහසුයි. දැන් දුක්ඛ සමුදයනේ මොකෙන් කිව්වද? තණ්හාවෙන්. දැන් මෙතන තණ්හාවෙන්නේ මේකුනේ ප්‍රිය විපාකයක් වෙච්ච ප්‍රියකත් එක්ක රාගයෙන් බැඳුනා කියන්නේ තණ්හාව එතන තියෙන්නේ. ඔන්න ඒක රාගයෙන් බැඳිච්ච නිසා තමයි මේ ආස්වාදය සැකසුනේ. එහෙනම් මේ දුක සැකසුනේ මොකෙන්ද? තණ්හාවෙන්. ඔන්න මෙන්න මේක බුදුරජාණන් වහන්සේ කියනවා පහතබ්බං ප්‍රහාණය කළ යුතුයි. දැන් දන්න ඔයාලා දුකක් දන්නවා, සමුදයක් දන්නවා, සමුදය ප්‍රහාණය කළ යුතුයි කියලා දන්නවා. තව එකක් දන්නවා මොකද්ද? ප්‍රහාණය කරන්න ඕනේ විදිය මගෙන් අහන්න ඕනේ දැන්. ප්‍රහාණය කරන්න ඕනේ විදිය මගෙන් අහන්න ඕනේ. කොතනද පොයින්ට් එක? කොතනද? විපාකයක් විදියට ප්‍රියයක එන තැන රාගයෙන් බැඳෙනවා කියන තැන. ඔයාලා දන්නවද දැන් තැන කොතනද කියලා? බැඳෙන තැන නොබැඳී ඉන්නයි තියෙන්නේ. කොහොමද අපි නොබැඳී ඉන්නේ? දෙක තුනක් තියෙනවා. එකක් තමයි නොබැඳී ඉන්න තියෙන එකක් තමයි බැඳුනට පස්සේ හම්බෙන එක මොකද්ද? බැඳුනට පස්සේ හම්බෙන එක දුකක් කියලා දැන් අපි දන්නවා. දුකක් හොයාගෙන යන්න සල්ලි ගෙවයිද? නෑ දැන් අපිට ගෙව්වට පස්සේ දෙන්නේ දුකක් නම් අපි සල්ලි ගෙවයිද? නෑනේ. ඒ නිසා මේක දන්න කෙනා දැන් මේ දුක හදන්න බැඳෙයිද? බැඳෙන්නේ නෑ. දන්න කෙනා බැඳෙන්නේ නෑ. ඒක එක ක්‍රමයක්. ඊළඟට තව ක්‍රමයක්. මේ විදිහට විපාකයක් විදිහට ප්‍රිය අරමුණු ආපු ගම රාගයෙන් බැඳෙන්නේ ඒ ප්‍රිය විපාකයක් විදිහට ප්‍රිය වූ අරමුණු වල ඔය කියන සුවය සොම්නස මේ කියන ආස්වාදයේ ඒවායේ තියනවා කියලා කලින් හිතාගෙන හිටපු හින්දා දැන් අපි දන්නවා ඔය රූප ශබ්ද ගන්ධ ඔය විපාකයක් විදිහට ප්‍රිය වුණාට හැබෑවටම ප්‍රිය බව තියෙන්නේ ඒවායේ නෙවෙයි කියලා. හැබෑවටම ප්‍රිය බව ඒවැය තියෙනවා මුළු ලෝකෙම අයට දූරියන් රහ වෙන්න ඕනේ. හැමෝටම එහෙම වෙලා නෑ. හැමෝටම හැබෑවටම ප්‍රිය බව තියෙන කළු පාටේ නම් මුළු ලෝකෙම අය කළු කට්ටිය බඳින්න කැමති වෙන්න ඕනේ. හැබෑටම ප්‍රිය බව තියෙන සුදු පාට නම් මේ හැමෝම සුදු අය බඳින්න කැමති වෙන්න ඕනේ. දැන් හැබෑවටම ප්‍රිය බව තියෙන සුදු පාටද? හැබෑවටම ප්‍රිය බව තියෙන කළු පාටද? දැන් ප්‍රිය බව තියෙන සුදු පාට නම් ලස්සන තියෙන සුදු පාට නම් ගිය අවුරුද්දේ ලෝක රූ රජිනුනේ කළු ජාතිකයෙක් කෙනෙක්. නේද? අපේ අය සුදු වෙන්න කියලා හිතාගෙන එක එක දේවල් ගෑවට සුදු කළු කියන්නේ ලස්සන අවලස්සන තීරණය කරන එක නෙමෙයි. ඒකේ එක එක්කෙනා ඒක බලන එක එක්කෙනාගේ සංස්කෘතියන් වලට එයාලා දාගත්ත එකක්. එහෙම නැතුව ලස්සනවත් සුන්දර බවවත් සුදු පාටින් කළු පාටින් තීරණය කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එහෙමනම් ලෝකෙම රූ රැජින වෙන්න විදියක් නැහැනේ. කළු ජාතික කෙනෙක් කළු ජාතික කියන්නේ ගොඩක්ම කළු කෙනෙක්. ඒ නිසා කළු පාටෙත් ඒක නැහැ. සුදු පාටෙත් නැහැ. උස බවෙත් නැහැ. මිටි බවෙත් නැහැ. මොනවද මේ? උසයි මිටි කළුයි සුදුයි උඩයි යටයි මේ මොනවද මේ? මේ තියෙන ද්වතාව මොකද්ද මේ? මේ සාපේක්ෂ බවක් තියෙන්නේ. ඇත්තටම තියෙන එකක්ද? ඇත්තට තියෙන සාපේක්ෂය කියන්නේ ඇත්තට තියෙන එකක් නෙවෙයිනේ. දැන් ඇත්තට නෑ කියලා බලන්න. දැන් අපි හිතනවා මේ ඇඟිල්ලට වැඩිය මේ ඇඟිල්ල කොටයි කියලා. දැන් මෙතෙන්දී උස මෙයා.
එතෙන්දි කොට මෙයා. දැන් මේ දෙකේ මෙයා උසයි මෙයා කොටයි. මෙයාට සාපේක්ෂව මෙයා කොටයි. දැන් මෙයා හිතුව අනේ මම්මා තමයි කොට කියලා. එතකොට එතන මෙයා සාපේක්ෂ බව මෙතන තියෙන ඇත්ත දකින්න. ඔන්න දැන් එතනට මෙයා එනවා. දැන් මෙතන කොට කවුද? එයා නෙමෙයි මෙයයි කොට. එතකොට මෙතන කොට කියන එක එකක් එක්ක ගලප්පනකම් විතරක් තිබිච්ච එකක් මිසක් ඇත්තටම තිබිච්ච එකක්ද? එතන තියලා තියෙන මායාවක් මුලාවක් විතර ඇත්තට තිබිච්ච එකක් නෙමෙයි. අපි හදාගත් එකක්, එකකට එකක් ගලප්පලා සාපේක්ෂව බලලා හදාගත් එකක්. ඒ නිසා මෙන්න මේ ස්වභාවය තේරුම් ගත්තට පස්සේ ඔබ දැන් තේරුම් ගන්නවා මේ දුක්ඛ සමුදය වෙන්නේ කොතනින් කියලාද? මොකෙන් කියලාද? තණ්හාව නිසායි දුක සමුදය වෙන්නේ. එහෙනම් දුක්ඛ සමුදය පිළිබඳව බුදුහාමුදුරුවෝ කරන්න කියලා තියෙන දේ මොකක්ද කියලා දන්නවා. ඒක පරිපූර්ණ වශයෙන් සමුදයයි ප්‍රහාණය කරන්න කියන්නේ. ඵලයේද ප්‍රහාණය කරන්න කියන්නේ? නෑ. සමුදය ප්‍රහාණය කරන්න කියනවා. සමුදය ප්‍රහාණය කරන්න අපිට තාක්ෂණයක් තියෙන්න ඕනේ. ක්‍රමයක් තියෙන්න ඕනේ. එතකොට නිකම් පින්නොතනේ ඔබට දැන් මාත් එක ගොඩාක් ප්‍රශ්න මේ හඳුර අමුතු බණක් කියනවා මේ කියන විදිහට මේක කරන්න පුළුවන් දන්නේ භාවනා කරන්න ඕනේ නැහැ කියනවා සිල් ඕනේ නැහැ කියනවා එහෙම කරන්න දැන් මේක මගේ අදහසක් නෙමෙයි මම මේ සූත්‍ර දේශනා සම්බෝධ සූත්‍රය අස්සාද පරිේශන සූත්‍රය පටිසම්භිදා මේවා එක කියාගෙන ආවේ ඔබට මේ තියෙන ගැටලුත් එක්ක දැන් මෙතන ඔබට හිතෙනවද නිකන් හරි හිතෙනවද මෙතන අර කියන ඒවා කර කර ඉන්න ඕනේ වගේ ගතියක් ඔබට නිකන් මෙතන මේ බුදුහාඳුර දැන් මේ පහතබ්බන් කියන තැන එහෙම එකක් ඔබට නිකන් දැනෙනවද තේරෙනවද මේක මේ අමුතුවෙන් දැනගත්ත නිකන් මේක ඔක්කොම මේවා ඩවුන්ලෝඩ් කරගත්ත පිරිසක් නෑ එහෙම සිවුරු පෙරෙවුවා කියලා නිකන් අමුතු විදිහට මොකද එහෙම ධර්මයේ එකපාරට එහෙම වෙන්නේ ඔබ ගිහි කියලා ඔබ ගැන අව탁සිරු කරගන්න ඕනෙත් නෑ ඔබට මේක පැවිද්දකට වැඩිය හොඳට තේරෙන්න පුළුවන් පැවිද්දෙකුට වැඩිය හොඳට ඔබට මේක අවබෝධ වෙන්න පුළුවන් ඒක පිරිමි අය වෙන්න ඕනේ නැහැ. ඒක ගෑනු කෙනෙකුටත් ඒ විදිහට වෙන්න පුළුවන්. ඒක තේරුම් ගන්න. ඒ නිසා අරහාමුදුරුව මෙහෙම කිව්වා අරහාමුදුරුව මෙහෙම කිව්වා සතර මහා උපදේශ වලට දාන්න. මම කිව්වත් පිළිගන්නේ නැහැ ඔබ. එහෙම පිළිගන්න එපා. බුදුරජාණන් වහන්සේ කියනවා අසවල් බෞද්ධ භික්ෂුව කිව්වා අසවල් මහානායක තෙර කිව්වා. එහෙම පිළිගන්න එපා කියනවා. මේක ධර්මයට බහලා විනයට බහලා එහෙමයි මේවා පිළිගන්නේ. ධර්මයේ විනය කියන්නේ හිත මං කිව්වා ධර්මයයි විනයයි කියලා කියන්නේ මොකද්ද? හිත හැදෙන වැඩපිළිවෙල. මේක වඩාගෙන යනකොට හිත හැදෙනවනම් ඇලෙන තැන දැන් ඇලෙන්න ඕනේ නැත්තම්, ගැටෙන තැන ගැටෙන්න ඕනේ නැත්තම්, නොඇලී නොගැටි ඉන්න පුළුවන් නම්, ඒ හැම තැනකම සැනසීම හම්බෙනවනම්, නොඇලෙනවා නොගැටෙනවා කියන්නේ රාගය ඉස්සරහා, ද්වේෂය ඉස්සරහා නම්, රාග දේශ මොහ ප්‍රාණ කියන්නේ නිවන කියලා කියනවා නම් බුදුහාමුදුරුවෝ. දැන් අපි නිවන දිහාට යන්නේ. මොකද්ද සැක කරන්න දෙයක් තියෙන්නේ? මොකද්ද නිවන කියන්නේ? රාගක්කය නිබ්බානං දෝසක්කය නිබ්බානං මෝහක්කය නිබ්බානං අපි මේක තමයි කරන්නේ රාගයේ ඉස්සරහදී නොබැඳී ඉන්නවා දේශයේ ඉස්සරහදී නොගැටී ඉන්නවා මෝහයේ ඉස්සරහදී මුලාවටපත් නොවි ඉන්නවා ඒ මුලාවටපත් නොවන ඉස්සර තමයි මෙතන නොවැළී නොගැටී ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ මුලාවෙන් අත්මිදීගෙන යන නිසා දැන් ඉතින් අත්මිදි යන කෙනා යන්නේ අතෙන්ටනේ ඒ තවත් සැක කරන්න දෙයක් තියෙන්නේ නෑ එහෙම වුණාට අරකක් තියනවා නම් පොඩ්ඩක් හොඳයි සීලුත් පොඩ්ඩක් රැකගෙන ඉන්නවා නම් හොඳයි අඩුම ගානේ දෙවෙනි ධ්‍යානටවත් යන්න. එහෙම යන්න ඕනේ අයිති එහෙම යන්න. ඒ නිසා එතකොට මේ විදිහට ඔබ දුක්ඛ සමුදය ප්‍රහාණය කළ යුතුයි කියලා බුදුහාමුදුරුවෝ කියනවා නම් දැන් මම ඔබට දුක්ඛ සමුදය ප්‍රහාණය කරන්න මෙන්න මේ කමඨහන වඩන්න කියලා මට ඔබට කමඨහනක් දෙන්න දෙයක් නැහැ. ඔබ දන්නවා ප්‍රහාණය උදෙසා මා කළ යුත්තේ කුමක්ද? ඒක මට ප්‍රායෝගිකව කරන්න පුළුවන්ද බැයිද කියලා කරලා බලන්න කරන්න පුළුවන්. ඕක කරන්න බැයි නම් ඉතින් ඒක කරන්න බැරි දෙයක් නෙවෙයි. හරිම සරලයි. එහෙම කරන්න පුළුවන් නිසා කරලා තියෙන නිසා කියන්නේ කරන්න පුළුවන්. පොඩි දෙයක් වෙයි එකම පොඩි අපහසුයක් ඒක තමයි ගොඩාක් එකපාර අල්ලන්න බැරි. එච්චරයි තියෙන අපහසුව. ගොඩවල් අල්ලන්න ඕනේ නැහැ. ඔබට තවත් ඒක කරන්න පහසු වෙනවා නම් පහසු වෙන්නේ හොඳට ඔබ
ඔබ තුලින් ඔබ උදාහරණ අරගෙන මේ සමාජ දේවල් අරගෙන හොද්දට තහවුරු කරගන්න අර බාහිර මං කියන දූරියන් වල කතන්දරය කියලා මේ බාහිර ඒවායේ කොච්චර එව්වත් එතන නෙමේ ඔය ආස්වාදයේ තියෙන්නේ කියලා. ඒ එතන නැති බව මං කියපු වචන ටිකට ඇතුව ඔබ තුලින් හොද්දට තහවුරු කරගන්න. ඒක දැන් එක උදාහරණ ගන්න පුළුවන්. මම තව ලස්සන උදාහරණයක් අපි ඔය තායිලන්තේ එහෙම ගිහින් තියනවා කට්ටිය නේද? තායිලන්තේ පාරවල් දිගේ තියෙන බැදපු ගෙම්බෝ වවුලෝ එහෙම. එතකොට බැදපු ගෙම්බෝ වවුලෝ ඒ බැදපු ගෙම්බාගේ නම් වවුලාගේ නම් ඔය කියන ප්‍රියමధుර බව තියෙන්නේ අපිටත් ඒවා ප්‍රිය වෙන්න එපා. අපිට ඒවා අප්‍රියයි විපාකයක් විදිහටම අප්‍රියයි. උනට ඒගොල්ලන්ට හරිම ප්‍රියයි. සල්ලි දීලා කන්නේ. අපිට කන්නේ කොත් අපි සල්ලි දීලා දුවනවනේ. ඒගොල්ලෝ සල්ලි දීලා එක කනවා. එහෙනම් එතකොට මේ ගෙම්බගේ වගුලගේ ඔය කියන ප්‍රියභාවය මధుරභාවය ගෙම්බ තුල වවුල තුල බැදපු ගෙම්බ තුල තියෙන එකක් නෙවෙයි. ඒ වගේ හොද්දට තව උදාහරණ තමන්ගේ ජීවිතයේ නේන එක උදාහරණ අරගෙන අන්න භාවනා කරනවා. ඒක අපි කියන්න ඕනේ නැහැ. තව හොද්දට මේක හිතලා ඔබට මානසිකාරය කරන්න දේවල් තියෙනවා. ඔබ තුලින් මේ දැන් ධර්මයේ ඔන්න හොයනවා නම් ධර්මයේ හොයනවා කියන්නේ ඕවා හොයන එක. බුදුහාඳුර මේක කිව්වද නැද්ද? බුදුහාඳුර ඉපදුනාද නැද්ද? ඉපදුනේ කොහෙද නැද්ද හොයන එක නෙමෙයි හොයාගෙන යනවා කියලා කියන්නේ. බුදුහාඳුරන්ගෙන් අහගත්ත දේ ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන සෙවීමක නිරත වෙනවා. ධර්ම පරිශ්‍රණයේ ධම්මානුපස්සනාවක ඔන්න එක පැත්තක්. ඊළඟට තව පැත්තකින් ඔබ ශක්තිමත් වෙනවා. ඒ කොහොමද? මේ පංච උපාදානස්කන්ධ නැත්තම් මේ ආස්වාදයේ අනිත්‍යයි කියන එක කට කිය ඉන්නව නෙමේ. ඒක හොද්දට තහවුරු කරගන්නවා. ඇත්ත තමයි. මේ වෙන සැකසෙන්න විදියක් නැහැ. මේ මගේ හිතේ හැදෙන්නේ මගේ හිත කියන එකක් කොහොමද? කොහෙද එහෙම එකක් තියෙන්නේ? ඒක මේ සකස් වෙච්ච එකක්. මේක මේ හේතු සකසුනොත් මිසක් මේ පංච උපාදානස්කන්ධ දෙකට හේතු නැති දරක නිකන් හිතන්න දරුවනේ. ඇස කියන ආයතනයේ රූපයක් අරමුණු නොවුනොත්, කන කියන ආයතනයේට ශබ්දයක් අරමුණු නොවුනොත්, දිව කියන ආයතනයේට ගන්ධයක් අරමුණු නොවුනොත්, ඊළඟට ඊතුරු ටිකටත් ඔහම නොවුනොත් මේ පංච උපාදානස්කන්ධයක් කියලා එකක් සැකසෙන්න පුළුවන්ද? බැහැනේ. ඒක ඔබට තහවුරුයිනේ. ඒක තහවුරු නම් ඔබට තේරෙනවා මේ හේතු සැකසෙන්නම ඕනේ. හේතු සැකසුනේ නැත්තම් මේ ඵල සැකසෙන්නෙම නැහැ. හේතු සැකසුනොත් ඊතරමයි මේ ඵල සැකසෙන්නේ. සැකසෙන හේතු ධර්මය අහගෙන අපි දන්නවා ඒ සැකසෙන හේතු සතර මහා ධාතු වල ස්වභාවයේ උරුමකාරයෝ කියලා. ඒ නිසා මේ හේතු අර සතර මහා ධාතු සහ උපාදාය රූප වල තියෙන ಗುಣ සහිතයි. මොනවද ඒ ಗುಣ? හටගත්ත ගමම්ම හට අරගෙන නිරුද්ධ වෙනවද? නෑ. හට ගන්නකොටම නිරුද්ධ වීමේ ස්වභාවය සහිතයි. හටගන්න කොටම නිරුද්ධ වීමේ ස්වභාවය සහිත හේතු වලින් හටගත්ත පළත් හටගත්ත ගමම්ම නිරුද්ධ වෙන ස්වභාවයේ ගුණ සහිතයි. අන්න එහෙනම් ඒවට කියනවා අනිච්චයි කියලා. එහෙම යමක් අනිච්චයි නම් යද නිච්ඡන් තන් දුක්ඛං ඒකට අපි කියනවා දුකයි කියලා. එවැනි දුකක් හැදෙන තැනකට අපි තව පෝර දායද? දාන්නේ. එහෙනම් අර්ථන රාගයෙන් බැඳුනොත් මේ දුක හැදෙනවා. ඒ නිසා මං ආයේ දුකක් හදන වැඩ පිළිවෙලකට එකක වෙන්නේ නැහැ. ආපු තැනම બ્લોක් කරලා දාන. නේද? දැන් ඔයාලා ඔය ෆෝන් වල හැම වෙලෙම කතා කර වද දෙන අය બ્લોක් කරලා දාන්නේ. අන්න එහෙම. ඒ වගේ මේකත් બ્લોක් කරලා දානවා. ඒකට අපිට දක්ෂ වෙන්න. ඒකට හොඳට සිහිය තියෙන්න ඕනේ. ඒකට අපිට හොඳට වීරිය තියෙන්න ඕනේ. හොඳට වීරියෙන් සිහියෙන් ඔබේ ජීවිත කාලේ කොච්චරනම් මොන තරම්නම් ඔබේ ජීවිත කාලේ විවිධ දේවල් වලට වීරිය කරාද මේ ලෝක ධර්මයේ පස්සේ යන්න මේ ආස්වාදයේ හොයාගෙන ගියාද? ඒවට මොන තරම් සල්ලි වේදම් කළාද? මොන තරම් මහන්සි වුණාද? මොන තරම් දුක් විඳාද? මොන තරම් බඩගින්නේ හිටියද? මොන තරම් පයින් ගියාද? මොකටද මේ රටට එන්න කොච්චර නැහුණාද? මේ රටට ඇවිල්ලා මේ රට තුල ස්ථාවර වෙන්න කොච්චර නැහුණාද? මොන ස්ථාවරයක්ද තාම? එහෙම වෙලත් ඔබට ඒ හැම දෙයක් තුළ ඔබ ආස්වාදයන් හොයාගෙන ගියේ. ඇයි ඒ? ඔබට තේරලා තිබුණේ ඔබ කොච්චර උගත් වුණත් ඔබ වෙන විභාග පාස් කළත් ඔබ හිතන් හිටියේ ආස්වාද ගැන සපක් කියලා.
ආස්වාදයේ දුකක් කියලා තේරෙනකන් මේක අතාරින්නේ. ඔන්න ඒක තේරෙනකොට ඊට පස්සේ Taman දන්නවා ඊට පස්සේ Taman මේක පස්සේ යන්නේ හොයාගෙන යන්නේ Tamanට යැපෙන ප්‍රමාණයට අවශ්‍ය ප්‍රමාණයට Tamanගේ දරුවන්ට බිරිඳට ඒ අවශ්‍ය උතුකම් අවශ්‍ය කරන්න ප්‍රමාණයට මිසක් අර තණ්හාව කියන එකෙන් ගොඩ ගහගෙන අහසල්ලන්න යන්නේ. මේ කියන්නේ රස්සාව කරන්නේ නැතුව දැන් ඉතින් ගෑණි ඕනෙත් නැහැ දරුවෝ ඕනෙත් නැහැ ආස්වාදය ඉතින් දුකයිනේ කියලා එහෙම එකක් නෙමෙයි. මෙතන වෙන්නේ අහසල්ලන්න යනවානේ. Tamanට පරිභෝජනයට අවශ්‍ය ප්‍රමාණය Tamanට කොහොම හරි හොයා නැත්තම් මැරිලා යනවනේ පවතින්න බෑනේ. ඒ සීමාව ඉක්මවා ගිය අපි මේ પરම්පරාවත් අඩුම ගානේ පෙරදිග වෙච්ච අපි මේ ඕස්ට්‍රේලියන් අය වගේ මේ අය බලන්න එයාලා ගේ හදාගන්නේ එයාලට ඕනේ තරමට. එයාලා දේවල් ගන්න එයාලට ඕනේ. එයාලා දන්නවා එයාලා ජීවත් වෙන්නේ මෙච්චර කාලයයි. මේ පොඩි කාලේ ඉඳන් අපි මැරලා. එහෙනම් එයාලා එයාලගේ ජීවිත ලස්සනට ප්ලෑන් කරගන්න අපි දන්න තරමින්. නමුත් අපේ මිනිස්සු එහෙම නැහැ. අපේ මිනිස්සු එහෙ ඉඳන් මෙහෙ ඇවිල්ලා අර මිනිස්සුගෙන් ඒ ටිකවත් ඉගෙන ගන්න නැහැ. මම කියන්නේ ඉස්සෙල්ලාම අපි මේ මිනිස්සු මිත්‍යා දෘෂ්ටිකයි කියන්න කලින් අපේ මිත්‍යා දෘෂ්ටිය ඇති කර ගන්න ඕනේ එයාලගෙන් අහගෙන. අර පාත මට්ටමේ මිත්‍යා දෘෂ්ටිය. මේවා ඇත්ත කියලා ඔයාලා දන්නවා. අපිට වඩා හොඳට ඔයාලා දන්නවා. අපි මේ දවසකට දෙකකට මේ රටවල් වලට ඇවිල්ලා අපි දැක්ක දේවල්. ඒ නිසා දුක්ඛ සමුදය පරිපූර්ණ වශයෙන් ප්‍රහාණය කළ යුතුයි. ප්‍රහාණය කරන්න ඕනේ විදිය සහ ඊට උදාහරණ මම ඔය කිව්වේ ඒක ඔබට තේරුණා කියලා මේ දේශනේ ඇතුලේ කමඨාණක් හම්බුණා. මේ දේශනේ ඇතුලේ භාවනාවකුත් වුණා. මේ දේශනේ ඇතුලේ භාවනා තව කරන්න ඕන නම් කරන්න ඕනේ මොකද්ද කියලා කියුණා. ඔయిత වැඩිය ධර්මය කියනවා කියලා වෙන ක්‍රමයක් ඇත්තේ නැහැ. ඊළඟ කාරණේ චතුරාර්ය සත්‍ය තවංගයක් තියෙනවා. ඒ මොකද්ද? දුක්ඛ නිරෝධය. දුක්ඛ නිරෝධය පිළිබඳව බුදුරජාණන් වහන්සේ මොකද්ද කියන්නේ? ඒක මොකද්ද ඒකේ කෘත්‍ය දාණය? ඒ දුක්ඛ නිරෝධය ගැන කරන්න තියෙන මොකද්ද? ඒක සාක්ෂාත් කළ යුතුයි. දුක්ඛ නිරෝධය සාක්ෂාත් කළ යුතුයි. එහෙනම් අපේ මේ સિદ્ધාන්තයට අනුව දැන් මොකද්ද? විපාකයක් විදියට ප්‍රිය මధుර රූපයක් එක්ක රාගයෙන් බැඳුණා. මොකද්ද හැදුනේ? දුකක් ආස්වාදයක්. මෙන්න මේ සැකසිච්ච ආස්වාදය අනිත්‍යයි. හේතු සැකසෙන නිසා මේක සැකසුණා. එතනම නිරුද්ධ වුණා. මේ ආස්වාදය අනිත්‍ය නිසා ඔන්න ඔතන චන්දරාග ප්‍රහාණය වෙනවා. ඔන්න ඒ කියන්නේ අර තණ්හාව එතනම නිරුද්ධ වෙලා යනවා. එන්නේ නිරුද්ධ වෙච්ච බව කියලා කියන්නේ දුක්ඛ නිරෝධය සාක්ෂාත් කළා කියන එක. තුන්වෙනි ආර්ය සත්‍යය. චන්දරාග ප්‍රහාණයට. චන්දරාග ප්‍රහාණය තණ්හා ප්‍රහාණය. දුක්ඛ නිරෝධ. දැන් ඔය එක වචනයක්වත් වලට පාඩම් තියෙන්න ඕනේ මතක තියෙන්න ඕනේ. දැන් මේ එකක්වත් මතක තියාගන්න එපා. මතක තියාගන්න දන්න උත්සාහය ඇතුලේ දුකක් නෙ තියෙන්නේ. මතක තියාගන්න මේ සිස්ටම් මේ අපි මේක ඇතුලේ යන දෙයක් තියෙනවා. ඔයාලට අපි මෙහෙම වුණාම ඔන්න මෙහෙම එකක් එනවා. ඒක වෙන්නේ මේක මෙහෙම දෙයක් එකුණොත් තමයි මෙහෙම එකක් හැදෙන්නේ. ඒක මේ එතනම හටගන්න ඒ නිසා මේක එච්චරයි. තව මොකටද මේ පැය දෙකේ කියපු වචන මතක තියාගන්න ගත්තොත් එහෙම. එහෙම මම මේ කොල කැලලකුත් මට අමතක වෙලා හිටපුවා මම ලියාගෙන නැත්නම් මාරිය අමතක වුණොත් එහෙම නැත්නම් අර පිළිවෙලට කියන්න බෑනේ. ඒ නිසා කොල කැලිය ඕනේ නැහැ පොත් ඕනේ නැහැ. ඒ වුණාට ඒ සමහර වෙලාවට අර පිළිවෙල යම් කිසි විදිහට මේක පිළිවෙලම තියාගන්න වෙනවා. එතකොට දුක්ඛ නිරෝධය ඔබට දැන් මතකද? දුක්ඛ නිරෝධය පැහැදිලිද? කොහොමද ඒක වෙන්නේ කියලා? ඔබ ඒක දැන් දන්නවද? මට මෙතෙන්දී අවශ්‍ය කරන්නේ දන්නවා කියන මට්ටමයි. මම මේ කතා කරන්නේ දන්නවාගේ. මම මේ කියවනේ මම මේ කතා කරන්නේ සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෙකුගේ මට්ටම විතරයි. නේද? එතකොට තණ්හාව පරිපූර්ණ වශයෙන් මුලින් ඉගලෙන්නේ කොතෙන්ද? අරහත්ත්වයේදී. අපි මේ එතන ගැන කතා කරන්නේ නැහැ. ඔබ එහෙම වැරදියට හිතන්නේ. ඒක 아무තු එකක් බව පෙන්වන්න මම මේ නැවත මේ සෝතාපන්න සූත්‍රයේ සංයුත්ත නිකායේ යමෙක් පංච උපාදානස්කන්ධේ ආස්වාදය ආදීනවේ නිස්සරණය තතුසේ දනීද
එහෙම නිකන් මේ මහා ගැඹුරු සමාජයකදී ලයිට් එකක් පත් වෙලා නිමිනා වගේ අමුතු එළියක් ඇවිල්ලා Tamanට මොනවද වුණා වගේ එකක් කියලා මෙතන එකක් නැහැ. එහෙමද කියන්නේ අමුතු එකපාරට එක ක්ෂණයකදී මොකද්දෝ දෙයක් වෙනවා කියලා. ඊට පස්සේ මොකද්දෝ දෙයක් වෙනකම් බලන් ඉඳලා ඔබටත් එකපාරට මොකද්ද දෙයක් වෙනවා අර මෝහණයක් වගේ එකක් ඇතුලේ සමාජය තුළදී නිකන් අමුතු එකක් වෙලා. දැන් එයා හිතන දැන් මම හරි කියලා. හැබැයි යා මේ ආදීනව දන්නේ නැතුව එහෙම වුණාට පස්සේ ඔබට තේරෙනවා කවදා හරි දවසක ආස්වාදයේ ආදීනව අහපු දවසට අනේ මට රැවටිලානේ. අනේ මම වැරදිලානේ. මම මේ සෝවාන් වුණා කියලා හිතන් ඉන්නේ වෙන එකකටනේ. යමෙක් පංච උපාදානස්කන්ධේ ආස්වාදය ආදීනවය නිස්සරණය තතුසේ දනීද හේ සිව් අපායෙහි නොවැටෙන ස්වභාවය ඇති නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවාන් වූ අරිසව්යයි කියනු ලැබේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා ඔබට තේරෙන්න ඕනේ මේ බුද්ධ භාෂිතයට අනුව අපි දැනගන්න ඕනේ දේ දැනගත්තේ, තේරුම් ගන්න ඕනේ දේ තේරුම් ගත්තේ, අපේ නිවීම ගැලවීම බොහෝ දුර නැහැ කියලා. අපිට තව තාවතින්සයට පෙරම් පුරන්න ඕනේ නැහැ කියලා ඔබට තේරෙයි. මේ බුද්ධ ශාසනයේ මේ දහම් අමෘතය ප්‍රමාණවත් බව ඔබට තේරෙයි. අඩුම තරමේ 8 වන භවයකට නොයන සෝතාපන්නයෙක් වෙලා ආර්ය උත්තමයෙක් බවට පත් වෙන්න. ඒ නිසා මේ සත්‍ය ධර්මයේ මේ දර්ශනයටයි ඔබපත් වෙන්න අවශ්‍ය කරන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නැවත නැවතත් මේ තහවුරු කරන තතිය චපස්සායතන සූත්‍රය වගේ යමෙක් මේ පස්සායතනයන්ගේ සමුදයත් ආස්වාදයත් ආදීනවයත් නිස්තරණයත් තතුසේ නොදනීද, එයා සිවුරු දාගෙන හිටියද සුදුරේදී ඇඳගෙන හිටියද, එහෙම මේක දේශනාවේ නැහැ. මම මේ කියන්නේ ඒ කෙනා මේක දන්නේ නැත්තම් වෙන මොනව දන්නවා කිව්වත්, එයා මුළු ත්‍රිපිටකම දන්නවා කිව්වත්, එයා මහා බහුශ්‍රතයි කිව්වත්, එයා අග්ගමහා පඬිත කිව්වත්, එයා ත්‍රිපිටක විශාරද කිව්වත්, එයා මේ ආස්වාදයයි ආදීනවයයි නිස්සරණයයි දන්නේ නැත්තම් බඹසර නොවසන ලදී මෙසස්නෙන් බැහැර වූයේම එයා මේ ශාසනයට අයිති නැහැ කියනවනේ. මං වෙන මොකුත් කියන්නේ වෙන මොකුත් දැනගත්තොත් නෙමෙයි, මේ ආස්වාදේ ආදීනවය දන්නේ නැත්තම් එයා සිවුරේ හිටියත් සුදුරෙද්දක් පොරවගෙන සිල්ලක්ෙක් විදියට හිටියත් එයා බඹසර රැකලා නැතේ කියනවා. ඔබ බඹසර විදියට දකින්න වෙන දේවල්, බඹසර රැකවන්න හදන්නේ වෙන විදියට. බුදුහාමුදුරුවෝ බ්‍රහ්මචර්යාව බඹසර විදියට දකින්නේ ආස්වාදේ ආදීනවේ දකින්නේ. එහෙම ආස්වාදේ ආදීනවේ දැකපු කෙනා, එහෙම ආස්වාදේ ආදීනව යමෙක් නොදකිනවා නම් හේ බඹසර නොවසන ලදී මෙසස්නෙන් බැහැර වූයේම යා මේ සස්නෙන් බැහැර අන්‍ය ශාසනයක කෙනෙක්. එහෙනම් ශාසනයට තුලට එන්න තියෙන ප්‍රතිපදාවත් ඕකයි. අපි මේ ශාසනය තුල ඉන්නවා කියන ප්‍රතිපදාවත් ඕකයි. මම අර කියපු ශාසනය කියන්නේ හිත නිවන ප්‍රතිපදාවයි කියන එකත් ඕකෙනුත් ඔප්පු වෙලා. ඒ නිසා මේ විදියට බුදුරජාණන් වහන්සේගේ ඒ දහම් ඖෂධයෙන් හදවත් නිවා ගන්න, සනහා ගන්න පින් නැති ඔබ හැම දෙනාටම මේ අසිරිමත් සිරිසදහම් දේශනාව හේතු වේවා, වාසනාව වේවා කියලා ආශිංසනය කරනවා.